නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැනගන්න තියෙන ප්‍රශ්න එහෙම තියෙනවද? මොකේරකින් හරි තේරුම් නැතිවක් හරි නැද්ද ප්‍රශ්න? දැන් ඔය බුදුරජාණන් වහන්සේගෙන් කවුරු හරි ඇවිල්ලා ප්‍රශ්න අහනවා. මොකද සත්‍ය මරණයත් උපදිනවද? ඒක කහඬ සුදුසු නැහැ කියනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න වලට උත්තර දෙන ක්‍රම හතරක් තියෙනවා. ඒකංශ ව්‍යාකරණය, වටිපුච්ච ව්‍යාකරණය, විපච්ඡය. ඒකත් තපන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහුවාම ඒ ප්‍රශ්නෙට තනි වචනෙන් එකහෙලා උත්තර දෙන්න පුළුවන් දේවල් තියෙනවා. අපි කියමු සියලු සංකත හැම දෙයක්ම අනිත්‍යයි කියලා වේවුව. ඔව් කියලා තනි වචනෙන් කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි කියමු කර්මයක් කළාම ඇත්තටම අපි අපාය යනවද කියලා ඇහුවොත් මේක බෙදන්න ඕනේ. කර්ම කියනවා කුසල කර්ම අකුසල කර්ම කියලා. අකුසල කර්ම කළොත් අපායට යනවා, කුසල කර්ම කළොත් අපායක් නැහැ කියලා ඒවත් බෙදලා දෙනවා. තත්න පාඩේ බලන්න. කෙනෙකුට මම මහතද කියලා කියන කාට වඩාද වගේ තමයි. ඊට පස්සේ තව තියෙනවා තපනීය. තපනීය කියන්නේ උත්තර දෙන්නේ. උත්තර දෙන්නේ කියලා කියන්නේ කතා කරන්නේ නෙමෙයි. අපිට ප්‍රශ්නයක් අහුවාම ප්‍රශ්නයක් හැටියටම එයාට තුල තියෙනවා. ප්‍රශ්නය විසඳන්න යන්නේ නැහැ. අපි කියමු ඒ වගේ ප්‍රශ්න වලට කියනවා අව්‍යාකෘත කියලා. ව්‍යාකෘත කියන්නේ කියනවා, අව්‍යාකෘත කියන්නේ නොකියන ලද. අව්‍යාකෘත කියන වචනය තන්තම වල එක එක විදිහට බෙදෙනවා. මෙතනදී අහන ප්‍රශ්නයට උත්තර දෙන්නේ. ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නැහැ. ඒකට කියනවා තපනීය ප්‍රශ්න. ප්‍රශ්නේ තවනවා. ඔය කවුරු හරි ඇවිල්ලා අහනවා දැන් මේ හැම ලෝකේ මොකද? ඇත්තටම මේ සත්‍ය මරණයෙන් පස්සේ උපදින්න පුළුවන්. ඒක රෝදජනක දේශනා කරනවා. ප්‍රශ්නේ නේද? ඒකට ප්‍රශ්නේ ලියුන්නේ නැහැ. ඒක තුල ප්‍රශ්නේ නෑ. ඒ කියන්නේ මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියලාද කියන්නේ? ප්‍රශ්නේ නේද? එතකොට එහෙනම් උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්ද? නෑ එහෙමත් නැහැ. උපදින්නෙත් නැත්තේත් නැද්ද? ඒකත් දෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මෙහෙම අහන ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරනවා. ඇයි මේ සත්‍ය උපදිනද කියලාම යෙදෙන්නේ නැහැ කියනවා. උපදින්නේ නැද්ද කියලාම යෙදෙන්නේ නැහැ කියනවා. උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් යෙදෙන්නේ නැහැ කියනවා. උපදින්නෙත් නැත්තේත් නැද්ද? යෙදෙන්නේ නැහැ. එහෙනම් ජීවිතයයි මේ ශරීරය දෙකම එකක්ද නැත්නම් මේ ආත්මය ජීවිතය දෙකම එකක්ද? ඒකත් දෙන්නේ නැහැ. ජීවිතය අනිකක් ශරීරය අනිකක්ද? ඒකත් දෙන්නේ. එතකොට ඇයි එහෙම යෙදෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම සකස් වෙනවා. කර්මය නිසා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. විඥානය නිසා නාම රූප ප්‍රතිවිතියේ නාම ධර්ම වලට අනුව කය හැදෙනවා. නාම රූප වෙනවා කියන ආයතන ටික හැදෙනවා.
ආයතන වලට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙන අරමුණෙන් වේදනාව වෙනවා. වේදනාවට තණ්හාවක් තියෙනවා. තණ්හාව නිසා උපාදානයක්. උපාදාන නිසා භවය හිතෙනවා. භවය නිසා සත්පුද්ගල භවය ඉපදීම වෙනවා. කියන සිද්ධාන්තය වෙනවා. එතකොට මෙන්න මෙහෙමයි සත්පුද්ගල භවය උපදින්නේ කියන එක පෙන්නනවා. එතකොට බැරි වෙලා සත්‍යයක් ඉන්නවද කියලා අහුවොත් ඔව් කිව්වොත් පටිච්චසමුපාදයේ පෙන්නලා තමන් තුල මෙහෙම දර්ශනයක් ලෝකේ පොදවගත්ත හැටි. සත්පුද්ගල දෘෂ්ටියක් පොදවගත්ත දර්ශනේ පෙන්වන්න ඉඩ නැහැ. ඒ සත්‍යයක් ඉන්නවද කියලා අහුවම දැන් එයා අහන්නේ දැන් මට සත්‍යයක් පෙනෙන හින්දානේ. අපිට සත්‍යයක් පෙනෙන්නේ. එතකොට පෙනෙන හින්දා අපි මොකද කරන්නේ? අපි හිතන්නේ මට පෙනෙන මේ සත්‍ය ඉන්න හින්දා කියලා තැන ඉඳලයි අපි ප්‍රශ්නේ අහන්නේ දෘෂ්ටි පහකට. ඒ කියන්නේ සත්‍යේ මට පෙනෙන්නේ මෙන්න මේ විදිහට මම හදාගත්ත නිසා නේද කියන දර්ශනේ දන්නේ නැහැ මම. එතකොට පරිසම්පාදේ දන්නේ නැහැ කියලා කියන්නේ මේ ලෝකෙ ඉපදිච්ච හැටි. සත්පුද්ගල භාවයේ ඉපදීම. තරමන දුකේ ඉපදීම දන්නේ මම. එතකොට අනිත් පැත්තම දන්නේ නැහැ මේ දුක ජරා මරණය සත්පුද්ගල භාවයේ මිදෙන්න දන්නේ නැහැ. එතකොට එයාට හිතෙන්නේ සත්පුද්ගල කියලා කියන්නේ සත්පුද්ගලෙක් ඉන්න කියලා. ඉන්න දැන්ටපත් උනේ දැන් මේ වගේ පටිච්චසමුප්පාද දර්ශනය නොදන්න කම හින්දා. එතකොට ඒ සත්පුද්ගල දෘෂ්ටිය නිසා තමයි අහන්නේ සත්‍යයේ ඉන්නවද කියලා. බැරි වෙලා ඕ සත්‍යයේ ඉන්නවා කියලා කිව්වොත් සත්පුද්ගල භාවයේ තහවුරු කළා, සාසව දෘෂ්ටිය තහවුරු කළා, නිවන් මාර්ග මේ භ්‍රමචර්යාව වෙන්නද විදිහක් නැහැ. මේ සත්පුද්ගල භාවයෙන් එන දුක ඇති කරපු හේතුව නැති කළ දුකින් මිදෙන්න පුළුවන්. මතු ප්‍රතිසන්දියකට ප්‍රතිපත් වෙන්න පුළුවන් කියන දර්ශනය පෙන්වන්න ඉඩ නැහැ. එහෙම නැතිනම් හොඳයි සත්පුද්ගලෙක් නැද්ද කියලා අහනකොට මේ එයා මේ සත්පුද්ගල භාවයේ ඇති වෙන හේතුව දන්නේ නැති හින්දා එහෙනම් මෙතන සත්පුද්ගලෙක් නැද්ද කියලා අහන්නේ. එතකොට සත්පුද්ගලෙක් නැහැ කිව්වොත් මෙතන සත්පුද්ගල නෝන ස්කන්ධ ටිකක් තියෙන්නේ. සත්පුද්ගල නෝන ධර්මතාවයක් තියෙන්නේ කියන තැනකින් බහැර කරනවා. උච්චිතවට. මෙතනදී හොඳ කාරණාවක් අපි ළඟින් ඕනේ. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් අපි කරන වැරද්දක් මේක. මොකද්ද? දැන් ලෝකෙ තියෙන්නේ මේ මම ඉන්නවා, තව සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියලා. එතකොට මම ඉන්නවා, සත්‍ය පුද්ගලෙ ඉන්න නිසා ඒ අපි අකුසල කළොත් අපායට යන නිසා කුසල ධර්ම පුළුවන් තරම් කරනවා සුගතියකට යන්න. ඔය මට්ටමට කියනවා කම්මසගත සම්මාදිට්ඨිය. ඒකට සාසද දෘෂ්ටිය හේතු වෙනවා. ඒක තමයි නේද සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියන සාසද දෘෂ්ටිය. අපි ඊට පස්සේ දුකෙන් මිදෙන්න ගියාම නැත්තම් අපි නිවන් දකින්න කියලා හරි කාට අපි කරන දේ තමයි සත්‍ය පුද්ගලයෝ නැහැ. මම කියලා කෙනෙක් නැහැ කියනවා. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ රූපේ කනගුණ ආහාරයෙන් හැදුනේ සත්‍යයක් නෙමෙයි. වේදනා සංඥා සංකාර කියන්නේ චෛතසික ටිකක් ස්පර්ශයෙන් හටගත්තේ. විඥානය කියන්නේ නාම රූපයෙන් හටගත්ත ටික. මෙතන සත්‍යය නැහැ පුද්ගලයෝ නැහැ කියනවා. මම කියලා කෙනෙක් නැහැ කියනවා. එතකොට සත්‍ය පුද්ගලයෙක් නැහැ කියනකොට උච්චේ දෘෂ්ටි. ඒ කියන්නේ එහෙනම් කුසල් කළා වැඩක් නැහැ. හොඳ දේවල් වැඩක් නැහැ. දෙමෝපියන්ට උපස්ථාන කළාට උපකාර කළාට වැඩක් නැහැ කියනවා. මෙතෙන්දි සත්‍ය පුද්ගලයෙක් නැහැ කිව්වොත් කර්ම සහිත සම්මාදිට්ඨිය වැළඳ කළා වෙනවා. සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා කිව්වොත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැළඳ කළා වෙනවා. ඒක සත්‍ය පුද්ගලයෙක් හිටියොත් නිවන් දකින්න බෑ. සත්‍ය පුද්ගලෙක් නැත්තම් පින් කළ වැඩක් නැහැ. කුසල කළ වැඩක් නැහැ. කියන අන්ත දෙකට බෙදෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියනවත් නැහැ කියනවත් නෙවෙයි. දැන් ඇත්තටම සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්න පුළුවන්ද? දැන් මම නැහැ සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්න පුළුවන්ද? දැන් මේ ශරීරය හැමෝටම මේ මම කියලා පේනව නේද? මෙහෙම පේන කමක් තියද්දි මම කියලා නැහැ කිව්වොත් හරියද? මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් ඒක සාධාරණද? දැන් මෙච්චර තමන්ට මේ ශරීරය මම කියලා පෙනෙද්දී මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් අපි වුරු කරනව නෙමෙයි. ඊට පස්සේ දැන් මේ සත්‍ය පුද්ගලයෝ කියලා අපිට පේනවා නම් අපි සත්‍ය පුද්ගලයෝ නැහැ කිව්වොත් හරියද? නැහැ. එතකොට මම නැහැ කියන්නේවත් සත්‍ය පුද්ගලයෝ නැහැ කියන්නේවත් නෙමෙයි. ඉන්නවා කියන්නේවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
මේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වුණොත් මම කියන එක හැදෙන සත්පුද්ගල භාවයේ හැදෙන බවක් තියෙන නිසා නෑ කියන්න බෑ. මේ වේදනා ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති වුණොත් මම කියන තැන සත්පුද්ගල භාවයේ නිදහස් වෙන නිසා තියනවා කියන්න බෑ. මේ ඇති කල්ලි මේ වෙයි මේ නැති කල්ලි මේ නොවේ කියලා. එතකොට මේ කාරණාවේදී මේ ධර්මතා දෙකෙන් කෝකද සාධාරණ කියලා අපි බලුවොත් දැන් අපිට අද දුක එන්නේ ජීවිතේ මේ මම ඉන්න නිසා තව සත්‍ය පුද්ගලයෝ ඉන්න නිසා අනිත් සත්‍ය පුද්ගලයන්ගෙන් අසාධාරණකම් මට වෙනවා මගේ න්‍යායට වෙනවා මේ මතනේ දැන් දුක දැන් ඕකෙ මිදෙන්න ගිල්ල නැත්නම් අපි දැන් සත්‍ය පුද්ගලයෝ ඇති බවට පෙනෙද්දී සත්‍ය පුද්ගලයෝ නැහැ කියන එකද සාධාරණ නැත්නම් මේ ඉන්න සත්‍ය පුද්ගලයෝ කියන එක හැදුනේ කොහොමද කියලා පරීක්ෂණය කරන එකද සාධාරණ. දැන් සත්‍ය පුද්ගල භාවයක් තියෙනවනම් මම කියන හැඟීමක් තියෙනවනම් මේක නැහැ කියන එක නෙමෙයි සාධාරණ. මෙහෙම වෙන බව උනේ කොහොමද කියන එකයි අවශ්‍ය. තියෙනවනේ මම කියන හැඟීමක් වෙන්න තියෙනවා. තව සත්‍ය පුද්ගලයෝ කියලා අපිට පේන්න තියෙනවා. තියෙද්දි නැහැ කියන්නේ. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? මේ ශරීරේ මම කියලා පෙනෙනකම ඇති උනේ කොහොමද? මේ තව සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනකම ඇති උනේ කොහොමද? ඇති වෙච්ච සිද්ධාර්ථය තියෙන නිසා නැහැ කිව්වොත් අපි බොරු කරනවා. බොරු කළා නම් දැනෙන්නේ නේද? අපි රූපය හරි බලලා නාම ධර්ම හරි බලලා සත්‍ය පුද්ගලයෝ නැහැ කිව්වොත් ඒකාන්තයෙන් අපි බොරු කරනවා. නමුත් දැන් අපිට සත්‍ය පුද්ගල භාවය කියනවා තමන් ඉන්නවා කියන ටික තියෙනවා. එහෙනම් දැන් අපි කරන්න ඕනේ මම නැහැ කිය මේ මම පැහැදිලිට පෙනෙද්දි බොරුවට මම නැහැ කියන එක නෙමෙයි. එතකොට අපි දැන දැකම අපි රවට්ටනවා. මේ හොඳට ජීවත් වෙනවා මම ඉන්නවා කියලා. භවනා කරනකොට මේ මම කියලා කෙනෙක් නැහැ කියනවා. ඊට පස්සේ මේ තව සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියන තැනකින් අපි කටයුතු කරනවා. භවනා කරනකොට සත්‍ය නැහැ පුද්ගලෙ නැහැ කියනවා. එහෙම නෙමෙයි ඇත්තටම වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ ඒතේතේ උභවන්තේ අනුපගම මජ්ජේන තථාගතෝ අභිසම්බුද්ධා. මේ ඇත්ත සහ නැත කියන අන්ත දෙකෙන් එකකටවත් නොපෙනෙන මධ්‍යම ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. අවිද්‍යාව පත්‍ය සංකාර පත්‍ය විඥාන කියන මේ පරිසම්පාද සිද්ධි පෙර අවිද්‍යාවෙන් කර්ම හදාගත්ත ටිකට ස්කන්ධ ටිකක් හදනවා. ওই ස්කන්ධ ටිකේ නෑ තාම ජරා මරණ දුකට හේතු ටික. ස්කන්ධ ටිකට අද කෙලස් ටිකක් එකතු කරලා අපි සත්පුද්ගල භාවයේ හදාගත්ත සිද්ධාන්තයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටික එකතු වුණාම භවය හැදෙනවා. Taman ඉන්නවා අනුන් ඉන්නවා කියලා. එතකොට සත්පුද්ගල භාවයේ ඉපදීම වෙන නිසා නෑ කියන්න බෑ. ඊට පස්සේ අවිද්‍යාවේ මේ ස්කන්ධ ටික හැදෙනවා. මේ ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටික එකතු නොකළොත් Taman ඉන්නවා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන ධර්මතාවය නොපවතින නිසා දුක ඉතුරු නොවන නිසා නිරුද්ධ වෙන නිසා තියනවා කියලා කියන්නත් එපා කියලා කියනවා. එතකොට අපි පරිශ්‍රණය කරන හැම වෙලාවෙම යමක් හම්බ වෙනකොට ඒක තියෙනවමයි කියලා ගන්න එපා. ඒක නැහැ කියලා ඉවත් වෙන්නත් එපා. තියෙනදී ඇතිවෙච්ච ක්‍රමයක් තියෙනවා. සක්කතයි ප්‍රත්‍යයෙන් හටගත දෙයක්. අහේතුක අප්‍රත්‍යක නැහැ. ඒ කියන්නේ හේතුව ප්‍රත්‍යක් නැතු ඉබේ හටගන්නේ නැහැ කිව්වා. මොනෝම හරි දෙයක් අපිට හම්බ වෙනවනම් නැහැ කියලා ඉවත් වීමවත් තියනවා කියලා වටා ගැනීමවත් නෙමෙයි. ඒක හැදුනේ කොහොමද කියන සිද්ධියයි අවශ්‍යයි. එතකොට එයා තියනවා කියලා හම්බ වෙන ලෝකයෙන් බහැර කළේ නැහැ. මොකද මේ කෙලෙස් ටික යෙදුණොත් මේ විදිහටම ලෝකයක් නැවෙනවා හැමෝටම විද්‍යාපත්‍ය කියලා දන්නවා. මේ සිද්ධිය අවිද්‍යාව වේදිලා කෙලෙස් යෙදුණොත් කෙලෙස් යෙදිච්ච එකට ආපහු අවිද්‍යාව වේදුණොත් Taman ඉන්නවා කියලායි පෙනෙන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙන්නේ ඒ මත ගනුදෙනුවක් තියනවා කියන පැවැත්මක් වෙනවා. වෙන හින්දා ලෝකේ කියලා එකක් නැහැ කියන්නේ. සත්‍ය පුද්ගලයෝ නැහැ කියන්නේ. එතකොට ඒ හින්දා මේ බඳු අවිද්‍යාව තුල පැවැත්මට කම්මසකට සම්මාදිටිය තියෙනවා.
අම්මට තාත්තට උපස්ථාන උපකාල කළාම පින් සිද්ධ වෙනවා. දාන ආදී කුසල ධර්ම කළාම පින් සිද්ධ වෙනවා. එතකොට කුසල කර්මයේ විපාක තියෙනවා. අකුසල කර්මයේ විපාක මොකද දැන් එයාට ඇත්තම සත්‍යය වෙලා. අවිද්‍යාව වේදලා කෙලෙස් කියලා කෙලෙස් ටිකට අවිද්‍යාව වේදුනාම ඒ සිද්ධිය ගන්න එයා තමන්ගේම ඡායාවට රැවටෙන තිස්සංගත සතෙක් වගේ අපි අපේම මනසේ අපේම කෙලෙස් ටිකේ කුටි දෙල රැවටිලා. තමන්ගේම ඡායාව කැඩපතේ වැටුනහම තමන් නිසාමයි ඡායාව වෙන්නේ කියලා නොදන්නකොට එයාට හම්බෙන්නේ බැහැරින් කෙනෙක් වගේ. පිළිෙන දෙයට මම පුද්ගලයෙක් කියලා හිතුවාම දැන් මට පුද්ගලික ක්‍රියාකාරකම් හොඳට බලන්න නිකන් බලන්න ටීවී එක කාටුන් එකක් දිහා බලනකොට අපිට කිසි වෙනසක් නැතුව හොඳට බලන්න පුළුවන් නේද? මේ කාටුන් එක පුරත් හරි රස කර ඒකේ සත්තු ඉන්නවා දඟලනවා නටනවා කාටුන් හොඳට ඒක තිබුවොත් අපි මොනතරම් මොඩද කියලා තේරෙයි. ඒ කියන්නේ ඒ තියෙන සිද්ධාන්තය අපි ඇත්ත කරගෙන බලන්න පුළුවන්කම අපිට තියෙනවා. චිත්‍රපටයක් බලන්න. චිත්‍රපටයක් කියන්නේ සම්පූර්ණ කතාවක් අපි බලනවා. ඒක දෙපැත්ත කියලා. ඒ දර්ශන රාමුවක් ගානේ හම්බ වෙන්නේ සත්පුද්ගල නොවන සිද්ධාන්ත ටික. ඊගාවදී තමයි ඉස්සල දර්ශනේ නිරුද්ධ වෙන තව ඊගාව දර්ශනයක් කරනවා. ඒ දර්ශනේ නිරුද්ධ වෙන තව දර්ශනයක් කරනවා. අන්තිම විනාඩි අන්තිම තත්පරයේ තියෙන දර්ශනය අපි දකිනකොට පැයේ ආරම්භක වෙලා දර්ශනය නිරුද්ධ වෙලා ගොඩක් කරනවා. නමුත් ඔක්කොම මනසින් පෙළගස්සලා අපි හොඳ ලස්සන කතාවක් බලලා තියෙනවා. හැම දර්ශන රාමුවක් එකතු කරලා අන්තිමට අනේ මේ දුප්පත් ළමයි අනුන්ගේ තාඩන පීඩකාන් නැද්දේ හැදිලා වෙලා ඊට පස්සේ හොඳ ලොකු මහත් වෙච්ච මිනිස්සු. කියන කතාවක් අපි බලලා තියෙනවා. එතකොට අපි මේ එකින් එකට එකතු කර බලන සිද්ධිය. එතකොට මේ වගේ පැවැත්මක් ලෝකෙ හදා ගන්න පුළුවන්. හැදෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හැබැයි. මේ සිද්ධිය අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව විදුණු ඒ වගේ ඔබට මට දුක් වෙන්න පුළුවන්. ඔබ උපද්දවාගෙන ඔබ එක්කම කතා කරනවා. මාව හදාගෙන මම එක කතා කරනවා. අපි කොහොම එහෙම තමයි. ඊයේ මං කිව්වේ දරුවා කියලා තේරුවාම මේ දරුවා කෑවද දන්නේ ජීවත් කරන්න කියලා අපි හිතනවා. ඊට පස්සේ දෙවස උත්තරනවා. නෑ අම්මා මට කිව්වොත් දරුවා කිව්වොත් අම්මා මං ගැන බලන්න බා අම්මා දෙල් ගන්න කියලා. මම ඒකට දරුවාට කියන නෑ පුතේ ඉතින් මට ඔයා ගැන බලන්න වෙනවා. තමෝ කියනවා දරුවා කියන එක තමයි ඇහෙන හොඳ දෙකක් කරනවා නේ. ඒක බලන්න හොඳට සජීවී වෙලා නැද්ද කියලා ලෝකේ. ඒකම නෙමෙයි මේ කියන්නේ. ඔක වෙනවා අවිද්‍යාව ප්‍රත්‍යය. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ලෝකේ පැවැත්මක් තියෙන නිසා නෑ කියන්නේ. එතකොට ඒ ලෝකයක් තුනහම ඇත්තටම සත්‍යයක යන දෙනවා. ඒ චේතනාව එයාට කර්ම වෙනවා. මේ සත්‍යයේ ඉන්නේමයි කියන චේතනාව එයාට කර්ම වෙනවා. සත්‍යයේ ඉන්නවද නෙමෙයි. සත්‍යයේ ඉන්නවම කියන එයාගේ චේතනාව. ඊට පස්සේ ඉන්න සතාව මරනවා. ඉන්න සතාට උදව් කරනවා උපස්ථාන කරනවා. කියනකොට තමන්ගේ චේතනාව නිසා පුඤ්ඤාමි සංකාර අපුඤ්ඤාමි සංකාර සිද්ධ වෙලා අවිද්‍යාව ප්‍රත්‍යය. ඊට පස්සේ ඒ කර්මයේ අනුව ප්‍රතිසන්දි විඥානයි. කුසල සිත පහළ වෙනකොට මරණාසන්න මොහොතේ යාට හිතෙන්නේ කවුද මේ අවිද්‍යාවේ සිද්ධාන්තය කියලා. ඇත්තටම සත්‍යයට මම මෙහෙම කළානේ කියන තැන තමයි එයාට දැනෙන්නේ. එයා ඊට අනුව ප්‍රතිසන්දි වශයෙන් විඥානේ පැත්තකට ආයෙත් තව සතෙක් උපදින ආයෙත් විඥාන නිසා මේ වගේ කයක් සංඥානක වෙනවා. හිතේ තියෙන නාම ධර්ම වලට අනුව එතන තියෙන නාම ධර්ම වලට ආයෙත් ටික හැදෙනවා. ආයෙත් ටික හැදුනහම නිරායාසයෙන්ම කෙලෙස් හදෙනවා. ලෝකෙ උපදිනවා. ආයත ශාස්ත්‍රෝදේ කිසි නැත්නම් ලෝකෙ උපද්දවා ගන්නවා කියන එක කියලා දෙන්න ඊටසට ලෝකයට වෙනවා. ඉතින් මේ වගේ පැවැත්මක් තියෙන නිසා ලෝකේ නැහැ කියන්නේ. එතකොට මේ ලෝකයේ තියෙන ලෝකික ශික්ෂණය සඳහා තියෙන ලෝකික යහපත සඳහා තියෙන ලෝකික අයහපත අයින් කිරීම සඳහා තියෙන නිවැරදි දර්ශනය තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය. එතකොට අපි සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ කිව්වා කියන ලෝකයේ ඇති කරන යාන්ත්‍රණය නැති වෙලා නෑ. නමුත් කුසල කරන ටික විතර කතරලා තියෙයි අපිට. කුසල කුසලෙන් බය නැති. එතකොට කුසල ලෝනේ නෑ අකුසල කළාට කමක් නෑ කියන දර්ශනය තියෙනකොට
සසර ඉඳන් ගොඩාක් කල් ආපු අපිට ගොඩාක් ක්ලේශීන් තියෙන්නේ අකුසල කරන්න කුසලයට පසුබාන ගතිය. මේ දෘෂ්ටියෙන් අරගෙන දෙනවා අපිට වැරද්දට නිවැරදිව අයින් කරන්න. දානයක් දීලා පන්සල් ගිහිල්ලා ඒව ගන්නවට වඩා හම්බෙන දේක් රැස් කරලා කාලා බීලා රටලා ඉන්නවා කියන තරකට ගත්තා. ඒක පසක් සසර හුරුවක්. එතකොට සත්‍ය පුද්ගලික නෑ කියනකොට අර වගේ දෘෂ්ටියකට ආවම එතකොට නිවන බොහොම පහසුවේ අධර්මයට යනවා. එතකොට ඒ මත තමයි අවිද්‍යාව ඇතුලේ ඇත්ත විච්ච සිද්ධිය. කියනවා චිත්‍රපටිය ඇතුලේ ඇත්තම කතාවක් බලපු නිසා. ඒකයි කතාව චිත්‍රපටිය ඇතුලේ අපේ චිත්‍රපටිය නෙමෙයි ඇත්තම කතාවක්. ඇත්තම කෙනෙක් කියලා සිද්ධියක් ඔබම බලන නිසා. ඔබට මොකද දුක එනවා? අපි චිත්‍රය ඇතුළට ගිහිල්ලා ඉන්න අවිද්‍යාවේ. ඒ වගේ මේ චිත්‍රය ඇතුලේ ඇත්තම කතාවක් අපිට තියෙනවා අවිද්‍යාවට. එතකොට මේ කුසල කුසලයන් මත තමයි මේ පැවැත්ම තියෙන්නේ. එහෙම නැහැ කියන්නේ. ඊට පස්සේ හැබැයි ඔයිතන තිබුණු සසර නැවත නැවත ඉපදෙන මේ කයක් සංඥානක වෙන්නේ. දකින්න දෙන දර්ශනීය මනෝයි ඒක බැරි වෙච්ච බැරි වුණොත් විදිහටම ස්පර්ශයේ පතරයි කයක්ම සංඥානක වෙනවා. සීත දැකන උෂ්ණ දැනෙන මේ ඇත්තම වෙනවා. ලෝකයේ විඥානයේ මායාවක් නෝනින් දැක්කු දර්ශනය මනෝමයෙන් දැක්කු දර්ශනය ඒක නැති වුණාම ඒකට හැදෙන ප්‍රතිඵලය ඇත්තටම කයයි. කයින්ද යටි ඇත්ත වෙලා තින්නේ අපිට මනෝමය සිද්ධියක් නෙවෙයි මේ ඇත්තටම මම ඉන්නේ. කය සංඥානක වෙලා. මේක පෙර ජීවිතයක මනෝමය සිද්ධි මේ දර්ශනය අවබෝධ නොකළ මානසික ප්‍රශ්නයක සිද්ධාර්ථය. අද මේ ලෝකයේ ඇත්ත කරපු කය සංඥානක වෙච්ච තැනක ලෝකයේම වූ දර්ශනය අපි දැක්කේ නැති වුණොත් කය මේ වගේම මෙතන රැවටුන නිසා මේ වගේම කයක් හදනවා. ඒ සසර මේ වගේ නැවත නැවත දුකට යන එකයි කයක් සංඥානක වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. කයක් සංඥානක වුණාම පිළිස් ඇත්තටම දුක් වෙනවා. දැන් රහත් තුනක් බඩගින් දුක විපාකේ දුක කාංකේකුම් බඩේකුම් දක්කේකුම් ඔය ටික විඳින්න බෑ. කෙනෙක් පිළියකින් යනවා ලියකින් ගහුවොත් ඒ දුක විඳින්නේ සීත උෂ්ණ විඳින්නේ මොකද කයත් සංඥානක වෙච්ච කියාදී. ඉතින් පඬිතය කියලා කියන්නේ දැන් මම සත්පුද්ගල භාවයෙන් උපදින ලෝකේ අවබෝධ කරලා සත්පුද්ගල භාවය තුළ ඇති වෙන තියෙන කෙලෙස් නැති කළු. එයාට උප්පත්ති වශයෙන් යන්න සත්‍යයයි. මෞර්සය යවලංගු කරගන්නේ. ඒ සත්‍ය පුද්ගලෙක් ඉන්නත අම්මා පච්චින. එයා මෞර්සය පරිසම් කරගත්තේ. දැන් එහෙම සත්‍ය පුද්ගලෙක් නැති වුණොත් එයාට අවලංගු වෙන්නේ මොකක්ද? ප්‍රතිසන්දි වශයෙන් යන්න මෞර්සක් නැති. එතකොට ඇති බව තිබුණොත් කම්මස්සගත සම්මාදිට්ඨිය නැහැ කියලා කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය කම්මස්සගත සම්මාදිට්ඨියවත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මේ කෙලෙස් ටික යෙදিলা මේ ලෝකේ ඇති වෙන කොනොදන ඇති බවකම හිතියාම ඊගාවට තියෙන දෝෂේ තමයි සසර ඉපදීම නැති වෙන්නේ. සංකතිය නැති වෙන්නේ. නිවන ලැබෙන්නේ. ඒ හින්දා අයහපත අයින් කරන්න සීන ධාතු විඥානයේ දැකගෙන දුක් ආයතෙන් ටිකක් හදන ගතිය අයින් කරන්න කම්මස්සගත සම්මාදිට්ඨිය උදව් වෙනවා. නමුත් මේ ටික අතහැරනකොට තව තැනකට විඥානය වැටගෙන මේ වගේ කයක් හැඟීම් ගන්න මට්ටමට හදාගන්න එක නවත්තන්න බෑ ඒක. මේ ඇති බව කියන සම්මාදිට්ඨිය. ඊට පස්සේ ලෝකෝත්තර කියලා කියන ලෝකෙන් විතර මේ වගේ භවයේ නැවත නැවත සසර ඉපදීම මනස කරනවා. දුක්ඛ ජාතේ නෝපරම්. සසර නැවත නැවත ඉපදීම මනස කරනවා මොකේද? ඒකට කියන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක වෙනවා පෙර අවිද්‍යා සංඛාරේ නොවුනනම් අද විඥානාව සලයන් පස්සේ විතර කියන ටික හැදෙන්නේ නැහැ. එහෙනම් තණ්හාව පදන වල අද මේ වගේ ලෝකයක් හිටින්නේ නැහැ. අද මේ වගේ ජසමන අද විඳින්න වෙන්නේ නැහැ. ඒ නිසා අද හරි මේ
ස්කන්ධ ටිකට කෙලෙස් හදලා මේ ලෝකේ හැදුනේ. ස්කන්ධ ටිකට කෙලෙස් ටික නැතිකොට ලෝකේ නැති වෙනවා. ඒ හින්දා අප්‍රමාදීව සීලයක පිළිතුර සමාධි වඩලා ස්කන්ධ ටික බලලා කෙලෙස් නැතිකල ලෝක නැති කරන්න කියලා කියනවා. ඒ භ්‍රමචර්යාව කෙරෙවලට ගියාම ලෝක නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අම්මා තාත්තා හම්බ වෙන්නේ. සත්‍ය පුදුලිය හම්බ වෙන්නේ. ප්‍රතිසන්දි වශයෙන් අවිද්‍යාව නිරෝධයෙන් සංකර නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නැති නිසා තුන් භූමියන්ගේ කර්ම නැහැ. ඒ හින්දා මාතු විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් යන්න හේතු නැහැ. මෙතන සත්‍ය පුදුල භාවයේ කරන දුක නැති වෙනවා. මාතු කාය සංඥාන කියන තියෙන ඉඩක් නැති වෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් විඥානයේ රූපයකට බැහැගෙන කයක් සවිඥානික කරලා ස්කන්ධ පරිහරණය කරන දුක ලැබෙන්නේ නැහැ. ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු කරලා පුද්ගල භාවයෙන් දුක ලැබෙන්නේ නැහැ. දැන් පෙර ජීවිතේ වැරදුන හින්දා මේ තුටුපළට ආවා. ස්කන්ධ පරිහරණ දුක් විඳින්නත් වෙනවා. මාදිවට කෙලස් ටික තවල පුද්ගල භාවයේ දුක දෙන්න වෙනවා. දැන් මේ දුක ඇති කරන හේතු ටික තණ්හාව නිසා කියලා. දැකලා තණ්හාව නැතිකොට ඒ කියන්නේ උත්තර තමයි අපි ගොඩාක් නුවණින් දකින්න ඕනේ. දැන් දුකට හේතුව තණ්හාව කියන තැන අපි ගොඩාක් කාලෙක ඉඳන් අර්ථ වශයෙන් හිත තියන්නේ ලෝකයා දකින්න ටිකට. ඒ කියන්නේ අපි කැමති දෙයක් කැඩෙනකොට විඳිනකොට දුක වෙනවා කියන එක මේ ශාස්ත්‍රයෙන් බහැර කෙනෙකුට තේරෙනවා. ඒකේ තරම් ගැඹුරු සිද්ධියක් නෙමෙයි. මේ කැඩෙන විදින දෙයකට තණ්හා කරන දේ කැඩෙන විදිනකොට දුක වෙනවා කියන දර්ශනයක් නෙමෙයි මේක නෑ බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ තණ්හාව නිසා කැඩෙන විදින බවම උපදිනවා. ඒකෝට කැඩෙන විදින බව උපදිනවා තණ්හාවෙම නම් එතකොට කැමැත්තෙන්ම කැඩෙන විදින දෙයක් හදාගන්න. කිව්වහම ඒ කියන්නේ ඔබ මට මේ වගේ වළඳක් හදාගන්න ගෙදර තිබුණොත් හොඳයි කියන තැනින්ම වළඳ හැදුවේ. ඔබ අමුතුවෙන් දෙයක් වළඳක කැමැත්තක් හදාගන්න ඕනේ. වළඳ හදාගත්තේම කැමැත්තෙන් හින්ද වළඳ කැඩෙන්න විතරයි කියන දුක එතකොට. සිනසිද්ධියක් තියෙන්නේ. ආපහු ඔකට තණ්හා කෙරුවොත් දුක වෙනවා කැඩෙන දවසට. නැත්තම් දුක වෙන්නේ නැහැ කියන තැන කියන්නේ ඔබට යත නිච්ඡන් දුක්ඛං අනිත්‍ය දේව දුකයි කියන තැනකින් තියෙන. මොකද ඔබ හදාගත්තම ඔබට ඕනේ හින්දා වගේ තමයි. ඒ වගේ කෙලෙසේකම ලෝකේ මේ මාව නිර්මාණය වෙලා තමන්ව නිර්මාණය වුණාම ඒ දැන් ඉන්නේවම ලෝකයේ ඇතුලේ කෙලෙස ඇතුලේ. එතකොට අපිට අනිත්‍ය වෙන හැම මොහොතක් පාසාම දුක තියෙනවා. විපරිණාම වෙන හැම ක්ෂණයක් පාසාම අපිට දුක තියෙනවා. මේක අනිත්‍ය වෙනකොට දුක් නොවී ඉන්න පුළුවන් කිසිවක් නැහැ අපි ගාව. අපේ ලෝකයේ. මොකද ලෝකේ නිර්මාණය කළ තියෙන දුක හදලා තියෙන තණ්හාවයි. කියනකොට අපිට හිතට ඇති වෙන සිද්ධියක් එහෙම විතරක් නෙමෙයි. ඒ තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා කියන තැනින් කියන්නේ හිතට ඇති වෙන අපහසුතාවයක් තැනකින් නෙමෙයි. ඒ කියන්නේ මේ තණ්හාව කියන එක නැතිකොළොත් ඔබට මට මේ විදිහට ගනුදෙනු කරන්න හම්බ වෙන පරිසරයක් නැති වෙනවා. අපි එකවර කරා කියන්නේ මේ සර්ව සිද්ධියක් මේ ස්කන්ධයේ ඉපදීම උතුක අපි කියමු තව සත්‍ය පුද්ගලෙක් ඉන්න හින්දා තණ්හාව වන්නේ ඔබට වාක්‍යයක් හරි ගියොත් ලැජ්ජ හිතනවද නැද්ද? ඒක දුකද නැද්ද? ඇයි එහෙම දුක දැනෙන්නේ දැන් තණ්හාවෙන්ද? දැන් මේ පරිසරයේ තියෙන්නේ මේ ඉපදිලා තියෙන්නේ අපිට එහෙම වටපිටාවක් නේද? ඒකේ තව සත්තු ඉන්නේ හින්දා නෙමෙයි. ඔබට තව බොහෝ අය ඇසුරු කරන්න වෙච්ච සිද්ධියක් නෙමෙයි ඒකට දුක. ඔබ ඉපදිලා තියෙන ලෝකෙම නෙමෙයි ඒකට දුක. දැන් ඔබ අමුතුවෙන් තණ්හාවක් කළාද ඒ දුක ආන්නේ? නමුත් ඒ ලෝකයේ ඇතුළේ තියෙන සිද්ධාන්ත ටිකම දුක නෙවෙයි. නේ? ඔබ හදාගත්ත මාව හදාගත්ත මේ මානසික මට්ටම ඊට පස්සේ දුක. මට ඕනේ විදිහට කන්න බෑ, බොන්න බෑ, නැතහසේ ඉන්න බෑ. මට යම් හිතලා හැදෙන්න වෙනවා ස්වභාවිකව ඕනම තැන. ඔබ ඕන විදිහකට ගෙදර වුණත් ඉන්න බෑ. ඒ තව කට්ටියක් ඉන්න නිසා.
සමාජයක යන්න ඔබට යම් පොතුවක ඉන්න වෙන්නේ නේද? මම කිව්වේ මේ වගේ අපිට තේරෙන අපි හැම වෙලාවෙම සැලසුම් කර ඉන්නේ. එතකොට අන්න ඒ වගේ තැනකින් මේ පෙන්නේ දුක කියන එක. ලෝකේ හදාගත්තා මේ හැදුණු බව ලෝකේ ඉපදීම දුක. මම උපන්න හින්දායි තමන් ඉන්න හින්දායි මේ දේවල් තියෙන්නේ. එතකොට ඒ සිද්ධියම දුක. එතකොට තමන් අනු තියෙද්දි තණ්හාව කළා නොකළ කතාවක් නෑ මේකත් නොදුක. තණ්හාව නැති වුණු දුක නැති වෙනවා කියලා කියන්නේ. ඒ විමුක්ති මනසට මේ කය මම කියලා පෙන්නන්නේ නැහැ. පෙන්නේ මට අතපය තියෙනවා මම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්නේ කියලා පේන්නේ නැහැ. මේ විමුක්ති මනස. ඒ ඉරියව්වල නිදනවා මනස. ඒක මනෝමය දර්ශනය. මේ තව සත්‍ය පුද්ගලයන් ඒ කියන්නේ ඉඳගෙන ඇහැට පෙනෙන රූපායතනයක් ඇතුලේ හතර ඉරියව්වක් තියෙන්නේ. ඔබ ඉඳ ගන්නවා කියලා පනවන ඉරියව්ව ෆොටෝ එකක් නා ෆොටෝ එක ඇතුලේ ඉඳ ගන්නවා කියන ඉරියව්වක් තියෙනවා. උන්ට බලන්න මම කියන්නේ ගොඩාක් තීක්ෂණයි මම කතා කරන දර්ශනය. අපි කෙලෙස් වශයෙන් ෆොටෝ එක ඇතුලට ගිහින් ඉඳගෙන ඉරියව්ව කියයි. නමුත් කෙනෙකුගේ ඉඳ ගන්න සිද්ධියක් ඒ තුල නැහැ. අදපු චිත්‍රයක ෆොටෝ එකක් ඇතුලේ නේද? හිටගෙන ඉන්න ඉරියව්වක් ඒක නෑ. මට හිටගෙන ඉන්නවා කියන තැනකින් දැනෙන්නේ. ඒ සිද්ධියමයි මේ දැනෙන්නේ. තියෙන්නේ. මාගේ කෙලෙසයකට මේ සජීවී වෙන්නේ මේ ඔක්කොම. කෙලෙසයකට අපි මේ ටික ඔක්කොම නිර්මාණය කරගන්න පුද්ගල භාවයෙන්ම උපදින්නේ අපිට. එතකොට මේ අපිට කෙලෙස් ටික අතහැරවන කෙලෙස් ටික නැති වුණොත් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතරේ ඉරියව්ව. ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන ආයතන හයම ඇති බව. කියන සිද්ධියක් හම්බ වෙන්නේ. මේ පැත්තෙන් තමන්ව නියෝජනය කරන මේ තමන්ව නියෝජනය කරන සියලු අංගපසක හම්බ වෙලා තියෙන්නේ. තණ්හාවෙන් එකතු වෙච්ච අනුකම්පාවක් කරන්නේ. පොඩි පරිශ්‍රණයක් කියන්නේ ඕගොල්ලෝ විද්‍යාසිය හමුව ගන්න. ඇත්තටම අපිට මේ කවුරුත් දොස්තර මහත්තුරු ටිකක් අල්ලගෙන කොහේ හරි රටක හරි මේ පරිශ්‍රණය කරන්න පුළුවන් හොඳ දර්ශනයක් රූපයක් කරන්න. මම නිකන් කිව්ව මම දාසක් හිතුනේ අපිට කාට හරි කෙනෙකුට අපි දෙනවා නිර්වින්ද දෙන්නට. ඒක දැන් මුකුත් මතක නැති නේද? සිහිය එන්නේ ඉතන මුළු ඇඟම ඔතන වහලා මූණත් වහලා ඇස් දෙක විතර පේන්න තියෙන හැබැයි කණ්ණාඩියක් මුකුත් පෙන්වන්නේ නැහැ. කණ්ණාඩියක් ඡායාවක් පතිතුල කිසි කෙනෙක් එයාට පෙන්වන්නේ නැහැ. ඇස් දෙක විතර එයාට දැක එයාගේ ඇඟක් පේන්නේ නැහැ. අපි ඇඟපු ෆොටෝ එකක් පෙන්නනවා. ඔයාට හදිස්සි අනතුරක් වුණා. කනගාටු වෙන්න බලෝ කටි කොහොම තමයි දැන් ඔයාගේ මූණ තියෙන්නේ මෙන්න මේ විදිහට කියලා එයාගේ හැඩයටම ටිකක් විරූප කරලා ඇහැට වෙනවා රූපේ. හරිද? ඊට පස්සේ තව ටික දවසකින් දැන් එයාට මෙහෙම බැලුවොත් පේන්නේ නැහැ කන්නඩියකුත් නැහැ. දැන් ඔයාගේ අතපය තියෙන්නේ මේ විදිහට. කකුල් මෙහෙම තියෙන්නේ. දැන් එයාට පේන්නේ නැතිව බලන්න තියෙන්නේ. දැන් ඔයාගේ අත තියෙන්නේ මෙහෙම. ඔහොම සතියක් දෙකක් මාසයක් කෑල්ල පෙන්නනවා අපි. දැන් මූණ පෙන්නුවේ වෙනම, අත පෙන්නුවේ වෙනම, කකුල පෙන්නුවේ වෙනම, පිට පෙන්නුවේ වෙනම. ඕන ඒක විකෘති කරලා. කාලයක් යනකොට එයා තුල හැදී දැන් මම මෙහෙමයි නේ කියලා. අන්න ජාති සංජාති කන්දාන පාතු බව ආයතන බටලව ආයතන ටික එකතු වෙනවා. එහෙම. මේ රූපය හැදලා තියෙනත් අපිට එහෙම. අද ඔයගොල්ලෝ හිතාගෙන මේ මම කියලා ඔය ඔක්කොම මම කියන කැලේ ටික ඔයගොල්ලන්ට හම්බුනේ කන්නාඩි දිහා බලලා මූණ ගත්තා. මේ මගේ මූණ කියලා හිතාගත්තා. මෙහෙම බැලුවා මේ මගේ අත කියලා හදාගත්තා. ඔහොම කැලේ එකතු වෙලා තමයි ඔයගොල්ලන්ට මේ මම කියන එක සිහි කරන්න අද හම්බෙලා තියෙන. ඔතනින් තමයි ඔයගොල්ලන්ගේ ජාතිය තියෙන්නේ. නමුත්
අර රූපේ එහෙනම් මේ මගේ මූණ නේද අන්න ගත්ත තණ්හාව. හරිද? කොහොම ගත්තොත් ඕගොල්ලෝ හිතනවාද දැන් අද මුලදී ඒ සිහිනති කරන් ඉස්සෙල්ලා මම කියලා සිහි කරගන්න පුළුවන් සිද්ධියම තව අවුරුද්ද දෙකක් ගියම එයාට ඒක සිහි කරගත්ත හැකියි. එදාට එයා මොකක් කියලා මාව කියලා සිහි කරයි. මේ හැබැයි මේ කය හොඳට තියෙනවා. දැන් එයාට තේරෙන්නේ නැහැ. හැබැයි මනෝමය එයා හිතාගෙන මේ දැන් මම මෙහෙම කෙනෙක්. මේ කයට වදිනකොට නිව වෙනකොට දැන් මෙහෙම කයට තමයි මේ ස්පර්ශ වෙන්නේ කියලා තැනක් තියෙන්නේ. ඔන්න ඔය වගේ සිද්ධියකින් තමයි මේ අපි ඉපදෙන්නේ. ඕක ඇත්තටම කරන්න පුළුවන් නම් පරිශ්‍රණයකින් හොඳට තේරෙයි. ලෝකේ කියන එක සකස් කරගත්ත එක, හදාගත්ත එකක් මාව. අනිත් අය කියනවා. දැන් අපි කියන්නේ නෑ මේ කයමයි කියලානේ. එතකොට මොකද පෙනෙනදී ඉපද නිරුද්ධ වෙනවා නම් ඇති බවට යට එකතු වෙනවා. මේ තමයි වාගේ මූණ දැන් මේ විදිහට තියෙන්නේ කියලා පෙන්වුවාම ඇහැ රූප චක්කු විඤ්ඤාණ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. තණ්හාව පදුනහම ඒක ඇති බවට එකතු වෙනවා. දැන් මගේ මූණ මෙහෙම තමයි කියලා දැනගෙන හදා ගන්නවා. හිතා ගන්න. ඒක ඉතුරු කර ගන්නවා. මේ අත කියලා පෙන්වුවාම පෙනෙන සිද්ධිය නිරුද්ධ වෙනවා. මගේ අත මෙහෙම තමයි හදා ගන්න. කොහොම කැලී ටික ඔක්කොම එකතු වුණා. උපන්නච්ච බව ඇති බවට එකතු වුණාම ඔක්කොම ඉබේම જાතිය තමන්ම හැදලා. වෙන්නේ නැති විදිහට මට දවසක් හිතුණා මේක තේරෙනකොට මෙන්න මේ විදිහට කෙනෙකුට කරන්න පුළුවන් නම් ඉපදීම පෙන්වන්න පුළුවන්. මොකද අපි තේසන් සත්‍යන ධම්මේ සත්‍යනිකායේ ජාති සත්‍යාති කියනකොට අපි හිතන්නේ අර ස්කන්ධ ටික හම්බෙච්ච දැන කියලා නෑ. ඒ සත්‍යනිකායේ ඉපදීම කියලා කියන්නේ මේ මගේ අත මෙහෙමයි මගේ මූණ මෙහෙමයි ඕකෙන් තමයි අපි දුක් වෙන්නේ. ඔය මට්ටමේ ඉපදීමක් තිබුණේ නෑ උප්පත්ති. ඒකයි දැන් දැන් මම මෙහෙම කෙනෙක් කියලා කර්ම වෙනස් කරගන්න පුළුවන් එයාට. ඉස්සෙල්ලා හොඳට හිතුව මම දැන් මේතර විරූපී කෙනෙක් නේ කියලා දුකෙන් නැති වෙයි. එතකොට මේ රූපේ හින්දව රූපය හොඳට තිබ්බ හින්දව රූපේ නරකට තිබ්බ හින්දව නේ මම විරූපෝ සුරීපුනේ. දකිනහන ටික එකතු වෙච්ච එක. දකිනහන ටික අපි කියමු කන්නාඩියට පෙවුනොත් මේ තමයි ඔබේ රූපේ කියලා. බහැර රූපයක් පෙන්වන්නේ. පෙන්වන්නේ බලන්න ඇහැට පිටින් බහැර චිත්‍ර දියසායන් ටිකකින් හදපු මේ හැඩයක් අපි පෙන්වන්නේ මේ ඔබේ රූපේ දැන් මෙහෙම තියෙන්නේ කියලා. අත දාලා ගන්නවා අපි. උපදන්න එහෙනම් මගේ රූපේ මෙහෙම තමයි. එතකොට බාහිරාදාන ලෝකේ දුක්ඛ මර ගැනීම දුක. ස්කන්ධ ටික බස් අනේ එහෙනම් මගේ මූණ මෙහෙම තමයි. ඔන්න දැන් ස්කන්ධයගේ පහළ වීම ටික ටික අන්න ඒ වගේ කෙනකින් මේ දර්ශනය කියන්නේ. ওই තණ්හාවෙන් ඔබ හදලා තියෙනවා. අද ඔබට මට ඇහැ තියෙනවා කන ඔය විදිහටම ඕගොල්ලෝ කවදාවත් මම ඉස්සර ඉඳන් කියන්නේ ඕගොල්ලෝ කවදාවත් ඕගොල්ලන්ගේ ඇහැ දැකලා දිනවද? දැන් ඇහැට ඇහැ පේනවද? නැහැ. නොපෙනෙන නාව තුන් කාලෙම ඇහැ කරවේ අපි දුක් විඳින තියෙන නිමිති මොකද්ද? අවිද්‍යාවත්ද? අපිට තව ඇහැට වෙන රූප ආයතනය බලන මගේ ඇහත් මෙහෙම වෙන්න ඇති කියලා උපකල්පනය. එහෙම නැත්නම් චිත්‍රයක් දැකලා මගේ ඇහත් මෙහෙම වෙන්න ඇති උපකල්පන මේක කොහොමද තියෙන්නේ? නමුත් ඒක කෙලෙස්යේ කොච්චරද කියලා නෑ මගේ ඇහැම තමයි කියන තැනක ඉන්නේ. නමුත් මේ දර්ශනය කියනවා කියන්නේ. ඒ වගේ අති සූක්ෂම තැනකින් තමයි මේ ලෝකෙ හැදිලා තියෙන්නේ. තණ්හාව නිරුද්ධ වුණොත් උන්වය ඇහැතන දිවනාසේ ශරීරයේ කියන ආයතන ටික ඔක්කොම ඇති බවට ඔබට හිතෙන්නේ. යම් කිසි සම්පේදන සම්බන්ධනේ. මේ තමයි ඔබේ රූපය කියලා පෙන්වෝ පෙනෙනදී නැති වෙනවා කියලා පෙන්වනවා මිසක පෙනෙනදී මගේ මූණනේ කියලා ඇති බවට එකතු වෙන්නේ. මේ ඔබේ අත කියලා පෙන්වෝ අත කියලා දැකපු රූපේ හටගෙන නිරුද්ධ වුණා කියලා පෙන්වනවා ඒක ඇති බවට එකතු නොවුණා. නිවන මිසක භවය හම්බෙන්නේ ජරා මත දුක හම්බෙන්නේ. ඒ වගේ තැනකට යන්නේ. එතකොට එයා දන්නවා ස්කන්ධ ටිකට විපාක ස්කන්ධ ටික පෙර අවිද්‍යා කර්මය හදා නිසා ඒ ටිකට තණ්හා උපාදාන නිසා ලෝකේ මම හැදුනා සත්‍ය පුදුලි හැදුනා කියලා දන්නවා. මේ විපාක ටිකට කෙලෙස් ටික ඇති නොවුණු
තමන්වත් මේ ලෝකය නිරුද්ධ කරන්න පුළුවන් නේද කියලා දකින හින්දා ලෝකයේ ඇත්ත කරගෙන ඒ තුල සිටින් කින් වෙනුවට එයා අප්‍රමාදීව වෙහෙතෙනවා ලෝක නිරෝධය සඳහා. මොකද මේ ලෝකයේ තුල මුන්නතරන් ඇත්තට මහන්සිම තවරුදු 50කින් 60කින් මේක අතහැරෙනවා. ඔය ලෝකයේ ඇත්ත වෙච්ච සිද්ධියම හේතු වෙන ප්‍රතිසන්දිට යන්නේ. මේ ජීවිතයත් ගඟට කපුව ඉනි වගේ ගඟට කොච්චර ඉන්න කපුවත් හදනවස වැඩක් නැහැ වගේ මේ කෙලෙසුන්ගෙන් ඇත්ත වෙච්ච ලෝකයේ තුල පිරෙන්නේ නැහැ. පිරෙන්න දෙයක් නැහැ. කොච්චර යමක් කළත් තණ්හා සමානදී තණ්හාව ඇති කියන්නේ තව හොයපන් තව දෙන්නේ තව දාපන් තව හොයපන් තව දෙන්නේ තව දාපන් කියලා දෙකෙන් ඉඳලා ඒ සිද්ධාන්තේම ඇත්ත වෙලා ප්‍රතිසන්දි වශයෙන් යනවා. එයා ඒට වඩා වීර්ය කරගන්නවා මොකද්ද? මේ ලෝකයේ හදන හැටි දැනගත්තාම ලෝක නිරෝධය දැනගත්තාම අප්‍රමාදීව ලෝක නිරෝධය සඳහා කටයුතු කළොත් මේ දැන් විතරක් නෙමෙයි මාතු අනවරාග සංසාර ගමන මාතහැරේ. අජරාමරම කියන්නේ ඒක. ඒ අජරාමර නිවනට මේ දුක ඇතිවීම දැකලා මේ හේතු නැතුළු දුක නැති වෙනවා කියලා දැකලා මේ ප්‍රතිපදාව හැදෙන්න විතරයි තියෙන්නේ. ඒකයි නිවන් මාර්ගය කියන්නේ හැම වෙලෙම චතුරාර්ය සත්‍යය. ආර්ය ශ්‍රැංග මාර්ගයේ ගොඩනැගෙන හිමත කියලා කියන සමාධිත්‍ය කියන්නේ. එහෙම කරනකොට එයා එහෙම කරන ලෝක නිරෝධයක් කරන්න පුළුවන් ලෝක නිරෝධයක් කරලා ජීවත් වෙන්න පුළුවන් කියලා දකින නිසා ලෝක නිරෝධයක් තියෙනවා කියලා දකින නිසා මේ ලෝකෙ තියෙනවමයි කියලා කියන්නේ. යම් වෙලාවක ලෝකේ නැහැ කියලා පින්පෞද බහැර කරලා උච්චේත දෘෂ්ටියකට පයින්නේ ලෝකේ ඇති වෙන හැටි දන්නේ නැති කෙනා. අවිද්‍යාව තුළ මෙහෙම නිර්මාණය වෙනවා කියන සිද්ධිය දන්නේ නැති කෙනා. මේ ලෝකේ කියලා එකක් තියෙනවමයි. තියෙනවා. ලෝකේ ඇති වෙන දන්නේ නැති කෙනා අර කරන්නේ මේ ලෝකේ කියලා එකක් තියෙනවමයි. මේකෙන් මිදී ගන්න පුළුවන්. මේ තියෙන බවට හම්බෙන මේ ලෝකේ මිදී ගන්න පුළුවන් මේ හේතුව නැති කරපු දාට කියන ටික දන්නේ නැති කෙනා තියෙනවමයි කියලා ඉන්නවා. එයා මේ ලෝක නිරෝධය දන්නේ හින්දා මොනවත් තියෙනවමයි කියන්නේ. ඉතින් අපිට තියෙන වාසනාව තමයි අපේ ගතිය ඉරණම විසදෙන්නකම් ඉන්නතුවේ අපිට දුක මිදෙන්න පුළුවන්. ලෝකේ තියෙන දෙයක් නම් ඉරණමට බාර දෙන්න වෙනවා. අපේ ඉතින් කර්ම ගතියක් ඇති මොනව වෙන්න තියෙනවද දන්නේ කියන දැනගන්න. මම ඉන්නව තව සත්තු ඉන්නවා. ඉතින් මේ දරු මල්ලන්ට මොනව වෙන්න තියෙනවද දන්නේ නැහැ. ගෙවල් දොරවල් වලට මොනව වෙන්න තියෙනවද දන්නේ නැහැ. ඉරණමට බාර දෙන්න පුළුවන්. නමුත් මේ සාසනේ එහෙම ඕනේ. තමන්ට පුළුවන් මේ ලෝකය නිර්මාණය කරනවද නැද්ද කියන එක. දන්නෝ ඒ අවිද්‍යාව නැමැති ධර්මතාවය තමයි අවිද්‍යාව තෘෂ්ණා කියන ධර්මතාව දෙක තමයි ලෝකේ නිර්මාණ කරන්නේ. ඒ ධර්මතාව දෙක නැතුව ලෝකේ නිරුද්ධ වෙනවා කියලා දන්නවා. ඒක තමයි අපිට කතා කරන්න තවුණක් තියෙන ප්‍රශ්න. ඇත්තටම බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මේකට. මේක හරි සූක්ෂමයි. හැබැයි මේක විවෘත වුණොත් බය නැතු ඕන කෙනෙකුට ඕන දැනකට කියන්න පුළුවන්. මොකද මේක සත්‍යයක් නිසා. අපි මේ කරන්නේ සත්‍ය අවබෝධය. ඇත්ත ඇති හැටි අවබෝධ කරන එක. ඒකෙදි ඇත්ත ඇති හැටි තමයි මොකද්ද? තමන්ට පෙනෙන ටිකට තමන්ගේ හිතේ මෙහෙම ගතියක් කියලා තමන්ට මෙහෙම පෙනෙන බවට නිර්මාණය වෙලා කියන එක ඇත්ත. මිත්‍යා දෘෂ්ටි වැරදි දෙකම සත්‍යයක් කියලා දකින්න එක. මේ සත්‍ය කියලා මේ පුද්ගල කියලා දකින්න එක මිත්‍යා දෘෂ්ටි දර්ශනේ වැරදි. මොකක් නිසාද? නිවැරදි දර්ශනය මොකක්ද? තමන්ටයි පෙනෙන සත්‍ය කියලා. අපි කෙටියෙන් ගත්තොත් උදේකී ටීවී එකේ තියෙන සත්‍යක් කියනවා කියලා දකින්න එක වැරදි. මිත්‍යා. ඒ රූපේ සත්‍ය කියන්නේ පෙරේදකම ඇති වෙලා කියලා දකින්න එක සත්‍යයක්. එච්චරයි. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයන් කිසි දවසක කිසියම් වස්තුවක් නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ සත්‍ය නැහැ. ditthi සම්පන්න පුද්ගලයා කිසියම් වස්තුවක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ සත්‍ය නැහැ. මේ ආත්මීය දෙයක් මෙහි තියෙනවා කියලා එයා හිතන්නේ. සත්පුද්ගලයි කියලා පේනවා. පෙනුනට පෙනුන හැටි හැදෙන හැටි දන්න නිසා
කිසිම වස්තුවක් ආත්මයක් තියනවා කියලා සංඥා විපල්ලාසයක් නැහැ, චිත්ත විපල්ලාසයක් නැහැ, දිට්ඨි විපල්ලාසයක් නැහැ. මේ ඇත්තටම මේ තව ආත්මයක්, තව සත්‍ය පෙර අස්කලේට ආපු මතු අවතර කළේන සත්‍ය කිදීද කියලා සංඥාවක්වත් නැහැ, දිට්ඨියක්වත් නැහැ, චිත්තයක්වත් නැහැ. ඇයි මේ දර්ශනේ තියෙන නිසා? මේ දර්ශනේ නැති කෙනෙකුට හැම වෙලාවෙම කොච්චර කෙරුවත් මොන විදිහට කතා කරුවත් සත්‍යය කියනවා කියන සංඥාව හෝ තියෙනවා, හිත හෝ තියෙනවා, දිට්ඨිය හෝ තියෙනවා. එතකොට නිට්ටයයි කියන සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස එකක්වත් නැහැ. ඒ කියන්නේ මේ හතපු ලෝකේ නිට්ටය වශයෙන් පවතින දරුවා ස්ථිරව තියෙනවා, දේවල් දුරවල් ස්ථිර තියෙනවා, කිසිවක් නැහැ. මොකද ඒ ස්කන්ධ ටිකක් නිසා, ඒකට කෙලෙස් ටික එකතු වෙච්ච නිසා දේවල් දුරවල් ඉඳ ගන්න කියන සිද්ධාන්ත ටික හැදලා තියෙන කියලා දන්න හින්දා හිත හැදෙනකොට මේ ටික නැති වෙන නිසා අපි ලෝකේ හදාගත්ත තැනක විපරිණාම වෙන ස්කන්ධ ටිකක් තියෙන එකම දකින නිසා නිත්‍ය වශයෙන් පවතින කිසිදු දෙයක් සම්බේ සංඛාරා අනිච්චයි. අපි අම්මා තාත්තා දුව පුතා කියලා හිතන අසුරු කරන මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා මතයි දකින්න. මොකක් නිසාද? කෙලෙසකින් උපද්දපු දෙයක් නිසා. එතකොට එයාට එක තැනක විතරයි දික් සම්පන්න කුලියක් තියෙන්නේ. දුකේ සැප කියන විපල්ලාසේ ඉතුරු ඒකේ සංඥා විපල්ලාසේ නැහැ. දුක්දී සැපයි කියන අදහස තියෙන හිත තියෙනවා. දුකසේ දුක්දී සැපයි කියන මේ සංඥාව තියෙනවා. දිට්ඨිය නැහැ, සංඥාව තියෙනවා. අසුබදී සුභයි කියන සංඥාව තියෙනවා. අසුබදී සුභයි කියන චිත්තය තියෙනවා. දිට්ඨි සම්පන්න පුද්ගලයාට ඔය විපල්ලාස හතර විතරයි තියෙන්නේ. කිසිදු දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ඒකාන්තයෙන් තියෙන බලවත්ම ශක්තිය තමයි කිසිදු සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ සත්‍යය. ආධ්‍යාත්මික බාහිර දෙක එකක්. ඒ කියන්නේ ටීවී 1000ක් පෙනෙනවා නම් ටීවී 1000 ඇතුළේම එකදු සත්‍යයක්වත් නැහැ කියන එක ගැන විශ්වාසයි. අපි කියන්නේ ටීවී ස්ක්‍රීන් කෝටි ගණන් පේනවා කියන්නේ. පේනකොට එයාට එකක් ගන්න මේ ටීවී එකට බලන්න ඕනේ, මේ ටීවී එකට බලන්න ඕනේ කියලා එකක් නැහැ. එයා දන්නවා හැම එකකම රූප සත්‍ය බවට මට පේනවා මිසක ඒක සත්‍යද කියලා දැනනවා. ඒ වගේ දහස් ගණන් කෝටි ගණන් සත්‍ය පේන්න පුළුවන්. ඒද මේ රූප කෝටි ගණනක සත්‍ය පුදුල භාවයට පේනවා කියලා දන්නවා. ඒතර සත්‍ය වෙනවා කියන අදහසක් නැහැ. ඉතින් ඇත්තටම අපිට බොරු කරන්න ඕනේ අපිට මාර්ගදර්ශනයක් සදාවටම තියෙනවා නම් හඳුනා ගන්න පැතිකඩුවයි බොහෝයි. අපිට අපිවම පරිශ්‍රණය කරලා බලන්න පුළුවන්. මට සක්කාය දිට්ඨිය තියෙනවද? ඇත්තටම ආත්ම දෘෂ්ටිය මට තාම තියෙනවද මේ සත්‍ය පිළිවෙලක් ඉන්නවා කියලා? එහෙම නැත්තම් නිකන් හරියන්නේ නැත්තේ මොකක් නිසාද? ඒක නැති වෙන දර්ශනයක් මං ගාව තියෙනවද කියලා බලන්න. මොකද මට සක්කාය දිට්ඨිය නැහැ කියලා නිකන් බෑ කියන්නේ. මොකද නැති වෙන හේතුවක් වෙනවන දර්ශනයකින් නැති වෙන්නේ. එහෙනම් නැති වෙච්ච දර්ශනය වෙන්නන්න ඕන කෙනෙකුට පුද්ගල අදහස් වලට කියන්න පුළුවන්. මේ අපිට නම් මට නම් කිසි සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝයා ගැන කිසි සැකයක් නැහැ කියන්න පුළුවන්. සැකයක් නැහැ කියන එක උත්තරේ. සැකයක් නැත්තේ සැකයක් නැති වෙන්න තියෙන හේතුව මොකක්ද? කිව්වම එන සාධාරණ සහිතුක වෙන්නේ මේ දර්ශනය නිසා. ඒකාන්තේ මේ ලෝකයේ ඇතිවීම නැතිවීම දැකලම දේශනා කරපු සාස්ත්‍ර වහන්සේ නමක් නේද කියලා බුදුරජාණන් වහන්සේ කෙරේ සද්ධාවෙන් තිබෙනවා. මේ බඳු කෙනෙක් ඒකාන්තේ ලෝක නිරෝධ කරන්න පුළුවන් දැනකට ගියාම ඒකේ ශ්‍රද්ධාව ඇති වෙනවා. මොකද කලින් තමන් නොදැක්කනම් ඒක මේක කියන්නේ නැහැ. ඊට පස්සේ ස්වකහාන්ත ඒකාන්තේ මේ ධර්මය ආශ්චර්යය තමන් තුළම කෙලෙස් පිරිනීමීම තමන් කෙරෙහිම දුකේ නිරෝධය පනවන දර්ශනයක්. අනුගෙන පෙන්නන්නේ නැතිව කියන ධර්මයේ සම්දිත්තික ගතිය තේරෙන්නේ.
ඒකාන්තේ දුක උපදින හේතු නැති කල මේ දුක නැති කරන්න පුළුවන් කියන දර්ශනය දැකලා කෙනෙක් දුක නැති කිරීම පිණිස පිළිපන්න සුපටිපන්නයි නේද? ඒ බඳු ප්‍රතිපදාවන්ගේ හැම කෙනෙක්ම විදු ප්‍රතිපත්තියක් තියෙනවා. සුපටිපන්නයි විදුපටිපන්නයි කියන ගුණ ටික දෙනවා. සැකද දැනෙන මොකද මේ දර්ශනය නිසා? පුබ්බන්තේ කංගති අපරන්තේ කංගති නැහැ. ඒ ටික දැනෙනවා. අන්න එතකොට ඒ ටික දැනෙන්නේ සහේතුකව දර්ශනේ. එහෙම නැත්නම් අපිට තෝරන තරම් හම්බෙන්නේ මට නම් බුදුහාමුදුරුවෝ කෙරේ කිසි සැකයක් නැහැ කියන්නේ. ඊගාවට අපි හිතනවා මගේ සද්ධාව නම් බුදුහාමුදුරුවෝ කෙරේ චුට්ටක් හිල්ලෙන්නේ නැහැ කියලා හිතනවා. එහෙම හිතුණු පමණකින් අවිච්ඡ ප්‍රසදේ කියන්නේ. ඔක තමයි විශාල චරිතයක ලක්ෂණ. අපි අන්‍යාගමික වෙලා උපන්නා නම් ජේසුස් වහන්සේගෙන් හෝ නබිනායකතුමාගෙන් අයින් වෙන්නකෝ මගේ ජීවිතය ගිය මම මේ අපේ සාස්ත්‍රවරකින් අයින් වෙන්නේ නැහැ කියන තරගේ අපි පය ගහලා ඉන්නේ මගේ ජීවිතය ගිය දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය මගෙන් නැති වෙන්න කියන තරගෙමදී මගේ ජීවිතය ගිය බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙන්නේ නැහැ කියන වගේ තරගේ අපි ඉන්නේ කොටස්. නමුත් ඔක තීරණය වෙන්නේ හොඳයි. මරණයෙන් පස්සෙත් වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? මේ ද බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව මේ ජීවිතේ කමන්නේ. මරණයෙන් පස්සෙ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන තැනක තමයි සහතිකයක් දෙන්න පුළුවන්. බෑ. නමුත් ditthi සම්මාන බුද්ධය දුන්නා මොකක් නිසා? දර්ශනය නිසා. දර්ශනය කියන එක අතහැරෙන්නේ නැහැ ජීවිතේ නිවන් දක්නතා. කියන තැන නිසා. හරි කවුරුනොත් දීන්නේ ආතනොත් කියන්නේ දැක්කොත් දැක්කම තමයි ප්‍රශ්නේ අපවත් ඒ කිව්වේ තේනවා පේන දේ ආරම්භය තමන් හිතින් කියින් කිසිවක් කරන්නේ පේන දේ පේනක් විතරක් වෙන්නේ පේන දේ තමන් එක්කව තමන් පේන දේ එක්කවත් නැහැ. තෘෂ්ණාව නැති කළාම මේ මම බලනවා කියන සිද්ධියක් නැහැ. බලන ලබන දෙයක් දෙක එකට නියෝජනය වෙන්නේ. පේන දේ පේනීමක් විතරක් වෙන්නේ මට පේන දේ බලන්න ඉන්නවා. බලන්න ඉන්නවා පේන දේ තියෙනවා. දිත්තමතන් කියනකොට පේන්න තියෙන ධර්මතාවය නිසා පේනවා. ඒ හේතු ටික නැතිවෙනකොට පේන බව නැති වෙනවා. පේනදී පේනීමක් විතරක් වෙන සිද්ධාන්ත රාශියක් තියෙනවා. ඒකෙන් එකක් කියනවා පේන දෙයට හිතින් කියින් කිසිවක් අයිති නැති නිසා කරන්න බැරි නිසා පේනදී පේනීමක් විතරයි. ඊගොල්ලෝට පේනදී කවදාවත් ඇහෙන්නේ නැති නිසා පෙනෙන දේ ගඳ සුවඳ දැනෙන්නේ නැති නිසා පෙනෙන දේ රස ලැබෙන්නේ නැති නිසා පෙනෙන දේ ස්පර්ශ කරන්න බැරි නිසා පෙනීමක් විතරයි. පෙනෙන දේ එක තමන් නැති නිසා තමන් එක පෙනෙන දේ නැති නිසා තෘෂ්ණාව නියෝජනය නොවන නිසා දෙවෙනික් නැති නිසා පෙනෙන දේ පෙනීමක් විතරයි. ඒ කියන්නේ රහතන් වහන්සේ නමකට පෙනෙන එකයි අපිට පෙනෙන එකයි වෙනස. මේ කාම භූමියේ තියෙන දෝෂي තමයි පෙනෙන දේ දෙකට බෙදනවා. එකම රූපායතනේ මේ මම මේ මට පේන්නේ කියලා. මේක බෙදලා තියෙන කෙලෙසයකට. සිත සමාධිය වුණාම මේ සිද්ධාන්තයත් අයිති රූපායතනේ පැත්තට. අද තමන් නියෝජනය කරන මේ ඇහැට පෙනෙන මේ කොටසත් අයිති ඇහැට පෙනෙන රූපයක් හැටියට මිසක. ඇහැට පෙනෙන රූප ගත්තහම බාහිරම නේද? ඇහැට පෙනෙන රූප කොහොම බාහිරද නැද්ද? බාහිරයි. ආධ්‍යාත්මික රූප ඇහැට පේනවද? නැහැ. කෙලෙසයකට අප අද අපි ඔබ දෙකට බෙදාගෙන මේ ඇහැට පෙනෙන රූපේ බාහිරයි මේ ඇහැට පෙනෙන රූපේ ආධ්‍යාත්මිකයි කියලා. කෙලෙස් දුරුනහම දෙකම බාහිර වුණොත් අද අපි බාහිර තියෙන මේ වස්තුවකට මම කිව්වා වගේ වෙනවා මේක. හිත සමාධිය වුණා.
මේ අතපය හතරම තමන්ගේ වෙන්නේ නැහැ හැමදාම. ඔබ හරියට මේ මම කියලා දකිනකොට ඔබේ ෆොටෝ එකක් වෙනුවා මම කියලා දකින සිද්ධිය ගන්න. මම කියලා දකිනවා. දකින්නේ ඔබ බාහිර ෆොටෝ එකකින් නේද? මම කියන හැඟීම වෙන්න පුළුවන්. නමුත් ෆොටෝ එක ඇතුලේ මම ඉන්නවද? මේ සිද්ධියත් එහෙම තමයි. මේ සිද්ධිය දකින්නකොට ෆොටෝ එකේ වගේ මම කියන හැඟීමවට මේ සිද්ධිය තුල මම නැහැ. කන්නාඩියක් බලන්නකො. කන්නාඩියට බලනකොට අතපය හතරම තියෙන හැකන තියෙන මම පේන්නේ. ඒ රූපේ දකින්නකොට මම කියන හැඟීම ඇති වෙනවා. ඔබ මම කියන හැඟීමෙන් මේ දිහා බලන නිසා ඒ රූපේ මමද? ඒ සිද්ධියම නෙමෙයි තියෙන්නේ. මේ රූපේ දකින්නකොට ඔබට මම කියලා හිතලා තියෙනවා මිසක මේ රූපේ ඔබට මම කියලා පෙනෙනවා නේද? ඒ නිසාමයි මේ රූපේ ඔබට මම කියන හින්දාමයි කන්නාඩියට වැටෙන රූපෙත් මම කියලා පෙන්නන්නේ. මොකද මම කියලා පෙන්නන ක්‍රම තියෙන්නේ රූප මනස තුල හින්දා. එතකොට ඒ නිසාම අපි ඒ රූපේම මමයි කිව්වා. කන්නාඩියට වැටෙන ඔයගොල්ලෝ කන්නාඩිය ඉස්සරහට ගියාම කන්නාඩියේ තියෙන ඒ රූපය තමන් හැටියට මම කියලා ඔබට පේනවාද ඒ රූපේම මමද? ඒ රූපය ඇතුලේ කෙනා ඉන්නවද? මම ඉන්නවද? ඉතින් මේ සිද්ධියත් ඒක නේද? එහෙනම් මේ රූපයත් මම කියලා පෙන්වනවා මිසක මේ රූපේ මම කියලා ගත්තොත් වැරදි. එතකොට මේක ගෙව ගන්න පුළුවන් එක. චිත්‍රය ෆොටෝ එකක් ගන්න, ඇල්බම් එකක් බලන්න. වීඩියෝ එකක් බලන්න. මේ මෙතන මේ මම ඉන්නේ මේ මෙතන මම කියලා පෙන්වන්නේ නැද්ද? පෙන්වනවා. ඉතින් මේ මම කියලා ඔබට පෙන්වන්න පුළුවන්කම තිබුණා මිසක ඒ මම ඉන්නේ හිතද? දැන් ඔබේ හිතේ හැකියාව. ඉතින් මේ සිද්ධියේ මේ හැමතැනම තියෙන්නේ. අපි ඒක හඳුනා ගන්න නැතුව ලෝකයට වෙලා අපිට කෙලෙසෙට එතකොට. මේ මමම වෙලා මේ මම කියලා පෙන්වනවා කියන එක දන්නේ නැති වෙනවා. ඒ වගේ මේ සත්‍ය පුදුල වෙලා සත්‍ය පුදුල වෙලා පෙන්වනවා කියන එක දන්නේ නැහැ. ඔබට ඉතින් කියන්න තියෙන අවිද්‍යාව දුක්ඛය යන දුක්ඛ සමුදය යන කියන තැන කිම තැනෙන්නේ. හැම වෙලාවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේම නැවත නැවත පෙන්වන්නේ. ඔතනින් මිසක ලියා ගන්න වෙන තැනක් නැහැ. අවුවත් තේරුම් ගන්න මට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කන්නේ ඉතලා සාමාන්‍යයෙන් දැන් විද්‍යාවේ චිත්‍රය එනම් විද්‍ය පරියාප තේජවායෙන් අපි මේ පොඩි ආකාශ දාතේ පොඩි හදාගෙන රූප ගොඩාක් හදාගෙන මම මගේ ළමයා මගේ ක්‍රියාකාරක කියලා හදාගෙන මේ ඉතින් ඒක බලනකොට සාමාන්‍යයෙන් දැන් මට හිතෙන්නේ දැන් ඒ මොකක්ද බාහිර ලෝකේ නැහැ. බාහිර ලෝකෙ තියෙන පටිඝාප තේරුවා එහෙනම් ඒක කියනවා. එහෙනම් මේ ඔක්කොම හදාගෙන ඉන්නේ මගේ හිතේ චිත්තපටිය. මම ඒක බලනකොට ඒක බොරු. කොහොම බොරුවක් නෙවෙයි. එතනදී මම මෙහෙමයි. හැටිලා තියෙන්නේ මගේ හිතේ කියන්නේ. පටිඝාපෝ තේජෝ වායෝ රූපේ සතර මහා ධාතු මගේ හිත පැත්තේ තියෙන්නේ ඒක වරදවා පෙන්නන කෙලෙස්. ඔව් මගේ මනසට ඒ රූපෙමයි දෙන්නේ කෙනෙක් කියලා. අපි මේකට මෙහෙම කියමු. ඇස් ඉදිරියට රූපයක් නැවිලා කෙලෙසයකට විතර පුද්ගලෙක් පෙන්වන්න බෑ. ඒ කියන්නේ ඔබතුමිය හිතෙන් දරුවා විතරක් සිහි කරගෙන දැහැමටපත් වෙනවද? මගේ දරුවා ඇත්තටම මංගාව කියලා හිතනවද? හිතට සිහි කිරීමෙන් විතර නෑ. නමුත් ඇස් ඉදිරියට සතර මහා ධාතු රූපී විතරක් ආවොත් දරුවා අදහස් සිහිුනේ නැත්තම් ඒ හරියට. කෙලෙසිය තියෙන්නත් ඕනේ කෙලෙසිය පතිතේම ස්කන්ධය තියෙන්නත් ඕනේ. ඒක තමයි ජාතිය. තේරුණා නේද? ඒ කියන්නේ මේ රූපේ තියෙන්නත් ඕනේ මම කියන හැඟීම තියෙන්නත් ඕනේ. මේ දෙක එකතු වුණාම මේ මම වගේ නේද? ඒක සංඥා චිත්ත දිට්ඨ තුනම තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඒ අපිට ඇවිල්ලා තියෙන විදිහනේ. එහෙනම් අපි අවිද්‍යාව කඩ වෙලා තියෙන අවිද්‍යාව ඒක අහක්ුණා නම් කෙනෙක් ශුන්‍යතාවක් විතරයි සංකේතය. හරි ඒක තමයි දැන් හොඳට බලන්න නෑ පංච උපාදානස්කන්ධ දුක්ඛ අපිට දුක එන්නේ අපේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටික වෙනස් වෙනකොට මිසක අපිට කෙලෙසිය විතරක් නම් ප්‍රශ්නේ තියෙන්නේ හිත පැත්තේ නම් අපිට මේක කරනකොට දුක එන්න බෑ.
දැන් මට මේ රූපේ වටිනා කෝපය හැටියට පේනවා. වටිනා කෝපය කියන හැඟීම මගේ මනසේ. ඒ මගේ හිතේ තියෙන ගතිය හසු වෙලා තියෙන සතර මහා ධාතු රූපෙට නම් දැන් මට මේ කෝපය හරි වටිනා එකක් කියලා පේන්නේ. ඒ කියන්නේ මගේ කෙලෙස් ටිකට හසු වෙච්ච වස්තුවක් මේ රූපේ. දැන් උපාදාන ඛණ්ඩ දුක්ඛ. මේ රූපේ විඳින දවසට මට දුක එනවා ඉන්නේ. තේරෙනවද? මගේ උපාදානයට හසු වෙච්ච මේක ගොඩාක් වටිනවා කියලා. දැන් මට තේරෙන්නේ මේ රූපේ වටිනවා කියලානේ. නේද? දැන් මේ රූපේ නැතුව වටිනාකම යෙදෙන්න දැනක් නැහැ. ඒ මොනවා හරි වස්තුවක් රූපයක්මයි වටිනවා කියලා දැනෙන්නේ. එක්ක වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥාන කියන මොනවා හරි ස්කන්ධයක්. එහෙම නැතු කෙලෙසයකට පවතින්න බෑ ස්කන්ධ නැතුව. ඒ කියන්නේ අපි තණ්හා කරන්න මොකක් හරි දෙයක් නේ. තේරුණාද කියන්නේ? සාමාන්‍යයෙන් රූප උපාදානීයයි කියන්නේ ඒකම නේද? ඒකම තමයි. නීය කියලා කියන්නේ හිතයි කියන්නේ. ආදරණීයම කිව්වොත් ආදරේ කාගෙද? තමන් ගන්න. තමන්ගේ ආදරයට හිත වස්තුවම. මගේ ආදරේ පතිත කළා කියන රූපේ. මගේ ආදරයට හසු වෙලා තියෙන වස්තුව. රූපේ ආදරණීයයි. ආදරයට හිතයි. ආදරේ තියෙන්නේ තමන් ගාව. මම ආදරේ යමන. කියනකොට මගේ ආදරේ පතිත වෙලා තියෙන සෙනෙහස පතිත වෙලා තියෙන මේ රූපෙට. එතකොට ඒ රූපේ කැඩෙන දවසට මට රිදෙනවා. මොකද මගේ ආදරයට හසු වෙච්ච වස්තුව විනාශ වෙනකොට. මට ඒක තේරෙන්නේ මගේ ආදරය හසු වෙලා තියෙන මේ රූපේ කියලා අපිට ඒ රූපය ආදර කරන වස්තුව හැටියට ඒක ආදරය කියන්නේ ඒකයි කියලා හිතාගෙන ඉන්නේ අපි. එතකොට මේ දුක දෙන ආදරේ වටිනාකම කියන ගතියට හසු වෙච්ච රූපයක් මේ. රූපේ වෙනස් වෙච්ච නිසා නෙමෙයි දුක ආවේ. ඒකට හසු වෙන මගේ ආදරයට හසු වෙච්ච දේ නිසායි. තේරෙන්නේ කියන්නේ කෙලෙසේ කියන එක නිර්මාණය කරනවා මෙහෙමම සිද්ධියක්. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. පංච උපාදාන ස්කන්ධයම දුකක්. ඇති බවක් දුක, ඒක නැති බවක් දුක. උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික දුකමයි. ඒක නැති වෙන දවසට විතරක් කියලා කතාවක් නැහැ. උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික පරිහරණය කරන එකම දුක. ඇති බව නිසා හෝ නැති බව නිසා හිතෙනවා. මේක නැති වෙන්න මුන් දැන් මම කියන ආදරේ තෙනිහස ගති ටිකට හසු වෙච්ච රූපේ මේ. දැන් මම කියන හැඟීමත් එක තියෙන නන්දි රාගය ගතිය තමයි හිතේ තියෙන කෙලෙස්. ඒ කෙලෙසිට හිත වස්තුව මේ රූපේ. එතකොට මේ රූපේ නැති වෙන්න ගියත් මට දුක එනවා. රූපේ පවත්තන්න ගියත් මට දුක එනවා. ඒ මාව ජීවත් කරන්න මෙච්චර හෙලක් ඉන්නේ කියලා දැනෙන්නේ. හැම වෙලාවෙම මම කියපේක හරි රූපේ පටිඝාපෝ තේජෝ වායෝ සතර මහා ධාතු ඇසුරු කරගත්ත රූප ටිකක් තියෙනවා. හැබැයි ওই රූප ටික අපිට හම්බෙන්න. අපේ තණ්හාවෙන් මිදිලා නැහැ. ඒ කියන්නේ ඒ බඳු රූපයක් ඇති බවට නවත්තගෙන තියෙන්නෙම ඒ බඳු රූපයක් වටිනාකමක් පුද්ගල භාවයක් හම්බ වෙන්නේම මගේ කෙලෙස් ටික. මේ රූපේ පුද්ගලෙක් කියන කම හම්බ වෙනවා, මේ රූපේ වටිනවා කියන කම හම්බ වෙනවා. එතකොට මට දුක එන්නේ රූපේ කැඩුණු දවසට. විදක දවසට. රූපේ කැඩෙන විදිහට දුක උනේ මේ රූපය නතර කරලා තියන්නේ ওই රූපේ මම මට ඕන මට්ටමට හදාගෙන තියන්නේම කෙලෙස්. මේ කෙලෙස්ය අයින් වුණොත් රූපය නොකින මට දුක එන්නේ නැහැ. එතකොට කෙලෙස්ය අයින් කරගන්න තමයි මම සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව වඩන්නේ. ඒ කියන්නේ මගේ කෙලෙස්යේ රූපේ මත වැසගන්න බැරි වෙන්න රූපය ඇත්ත වෙනවා.
රූපේ ඇත්ත නොපෙන්නුවොත් තමයි මගේ කෙලෙසේ රූපෙට දැසගන්න ඉඩ තියෙන්නේ. මට සත්‍ය කියන අදහස සත්‍ය කියන මගේ අදහස මේ රූපෙට දැසගත්තාම දැන් මට මගේ සත්‍ය පුද්ගල උපාදානයට හසු වෙච්ච වස්තුවක් මේ. උපාදාන ස්කන්ධ. මේක උපාදානය නෑ. රූපේ උපාදාන ස්කන්ධය. උපාදානයේ රූපේ සත්‍යයේ හැටියට පෙන්වන ක්‍රමයට කියන අත්වාද උපාදාන. ඒක තමන්ගේ මනසේ. දැන් මේ උපාදානයට හසු වෙච්ච රූපකතිය තමයි මේ මොකද්ද? උපාදානීයදී රූපේ. එතකොට මම දැන් මේ රූපේ මට හම්බ වෙන්නම සත්‍යය කියලා මගේ කෙලෙසයකටයි දැන්. එතකොට මේ රූපේ විපරිණාම වෙනකොට මගේ උපාදානයට හසු වෙච්ච වස්තුවක් නිසා මට පෙනෙන්නේ මොකද්ද? පුද්ගලයෙකුට උනා කියන තැන. සත්‍යයට උනා කියන තැන. එතකොට මම සම්මා දිට්ඨිය සීලයක පිළිලා සමතකමට හන වඩමින් රූපේ ඇත්ත වෙනවා මගේ උපාදානයේ යෙදෙන්නේ නැති කියලා. උපාදානයේ හිත නොවන විදිහට රූපේ ඇත්ත වෙනවා මම. මේ රූපේ පටවියාපෝ තේජෝ වායෝ කියලා ඇත්ත වෙනකොට පටවිදාසෝ සත්‍යය කියලා ගන්න නැහැ. ඒක පටවිදක සත්‍යය වෙන්නේ. සම්මා දිට්ඨියෙන් රූපේ ඇත්ත වෙනවා මම. මගේ උපාදානයේ හිත වෙන්නේ නැති විදිහට. මෙතන ඇත්ත හුතුට විවිධ කෙරෙන මට්ටමට අවදවසට උපාදානයේ ගිලිහිලා යනවා. උපාදානයේ මිදෙනවා. සත්‍යකතාව යෙදෙන්නේ නැහැ මගේ මනසේ රූප වල. මොකද එච්චරට මම රූපේ ගැන නෝනයි. රැවටෙන්න විදිහක් නැහැ රූපය ආත්මයක් කියලා. ඒබඳු මනසේ මගේ යටේකට ඉඳ නැති විදිහට රූපය ඇත්ත වෙන්නලා මම. සම්මාදිට්ඨි ඇත්ත ඇටි දැක්කම දුක පිළිසින් දකින එක පංච උපාදාන ස්කන්ධය පිළිසින් දකිනවා. මගේ දුක ඉදිරියට පිළිසින් දකිනකොට උපාදානය කියවෙනවා. ඒකයි නෙවෙයි. අපි මේ රූපේ නැවත නැවත සතර මහා ධාතු කියලා බලන්න කියන්නේ මොකක්ද? ඔබේ අත්වාද උපාදානයට වැටගන්න ඉඩ ඇති. මෙතන ඇත්ත පිළිචි ඇත්ත පෙන්වන්න බැරි වෙනකොට සත්‍ය කතාව පුද්ගල කතාව තමන් තුළ ඉපදෙලා ඒ රූප වැට නැඹුරු වෙනවා. තේරුණාද? කියන්න. දැන් සාමිනහන්සේ මම කල්පනා කරේ පටිච්ච සමුප්පාදන ස්කන්ධය ගැන හිතනකොට උනා දැන් රහතන් වහන්සේ කෙනෙකුයි මගේ අතර වෙනසක් මම බැලුවොත් දැන් කියමු වර්ණ රූපයක් ගත්තනම් චක්කු එනම් චක්කුන්ට පටිච්ච රූපං සුප්පටිච්චා චක්කු විඥාන තින්නම් සංගතිය පස්සෝ අනිත් තමයි රහතන් වහන්සේ දක්වර වෙන්නේ රහතන් බුදුහාමුදුරුවෝ කියවනේ ආනන්ද මේ පරිසරික මතක නැහැ වචන හරි ශාන්තයිද යකන කතා කරන්නේ හැබැයි අල්ලගත්තේ නැහැ. දැන් මම කරන්නේ පස්සපච්චය වේදනාපච්චය සාන උපාදාන ඒ දුකට දුක කන්දේට මම වැටෙනවා. ප්‍රධාන උපාදාන කරලා අල්ලගත්තා. ඉතින් ඒක බලනකොට එතන වෙනස්ට බලනකොට විද්‍යා චිත්‍රයක් කිව්වා වගේ මම අර චිත්‍රය ඇත්ත කරාගෙන ආස්වාද හොයාගෙන බලනකොට ආදීන වැටෙන්නේ නැතේ ඒක නෙමෙයි මම ගැට කියලා සම්මානයේ දිගට ගමන් කරේ. ඉතින් ඒක බලනකොට මට හිතෙන්නේ අර ආම්රිකාවේ විද්‍යා චිත්‍රයකට ඒ පොඩි අපි දාලා මම දාලා හදාගන්න මේ ලෝකය ඇත්තට බලනකොට ඒක සුන්දරතාවක් අපිට ඒක මොකද නැහැ කියන්නත් බෑ තියෙනවා කියන්නත් බෑ දෙක එහෙනම් දෙපැත්තකට යනවා බැරි පැත්ත දෙකකට අද හේතුඵල ධර්මතාවයක් එතනත් මේ දෙන්නේ කියලා මම හිතනවා පරිසරය ඇත්තටම ආයතන ටික දෙන දක්වාම ගත්තාම චිත්‍ර ටික ඊට පස්සේ ඒකට අපි කෙලෙස් වශයෙන් දෘෂ්ටි වශයෙන් සංහව උපාදාන වෙන විදිහට හිතුවාම මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා දැනනකොට ඇත්තටම මේක තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන්නේ. ඒකයි පංච උපාදාන ස්කන්ධ ලෝකයේ විඥානයේ මායාව කියන්නේ ඒකයි මායාව. ඇත්තටම අපේ ලෝකේ අම්මා තාත්තා දුව පුතා කියන තැන විඥානයේ නැවති මායාකාරයේ මායාව.
රහතන් වහන්සේ මායාවෙන් නිදිලා ආයතන ටික පරිහරණය කරනවා. පේන්න තියෙන හේතු ටික නිසා රූපයක් පෙනෙනවා. හේතු ටික නිරුද්ධ වෙනකොට පේන්නේ නිරුද්ධ වෙනවා. හැබැයි මේ බඳු රූපයක් ඇස් ඉදිරියට එනකොට අවිද්‍යාව යුක්ත කෙනා මේ රූපේ මෙහෙම ඇසුරු කරනව නේද කියලා නෝනයි මොකද ලෝකයක් ඉතින් නෝන. කියන අවිද්‍යාව යුක්ත නොවුණු කෙනාට ওই වර්ණ සටහන එනකොට එයා තුල කෙලෙස් ඉඳලා මේ කෙනෙක් කියලා පෙන්වන්නක මෙතන යෙදෙනව නේද කියලා දන්නවා. Taman තුල එහෙම එකක් යෙදෙන්නේ නැතිකම දන්නවා. දැන් මේ රූපේ හම්බ වෙනකොට මේක චිත්‍රයක් වර්ණ සටහනක් කියලා දන්නවා. මේකෙන් කෙලෙස් යෙදෙන්නේ නැහැ. මේක හේතු ස්පර්ශ නිරුද්ධ වෙන්නේ නිරුද්ධ වෙනවා කියලා කියනවා. ඒක කෙලෙස් දුරු නොකළ පහත් නොවුණු කෙනෙක් ඉදිරියට එනකොටම මේක දකිනකොටම කෝපේ කියන හැඟීම් ටික යෙදෙන මේක කෝපේ කියන අදහස උපදවා ගන්නව නේද? ගතිය එනව නේද කියලා දන්න හින්දා මේ කෝපේ හරි වටිනවා භාගතුනෝද කිව්වා. නෑ මොන කෝපද කෝප හිතේනේ කියන්නේ. ඇත්ත තමයි මේ කෝපේ ගොඩක් වටිනවා. කියලා දන්නවා මොකද එතන මේ සංයෝජනය දුක වෙලා නැහැ. කියන එක දන්නවා. ඒකයි ලෝක සමුදය දන්න හින්දා ලෝකෙ ගැටෙන්නේ කවුරු හරි කෙනෙක් මේ බෝතලේනේ කිව්වොත් නෑ ඔක චිත්‍රයක් වර්ණ සටහන මේ කෙලස් ටික ඉදිරිය හොගලා කියන්නේ ඒක යට තේරෙන්නේ නැහැ. අපි මෙතර එයාට අපිට තේරෙනවා. ඒ කියන්නේ මේ සිද්ධාන්ත කෙලෙසක උඩ මේක නොදන්න කාලේ මට ඇත්තම වුණා නෙමෙයි. කියලා දැන් එහෙනම් දැන් අවිද්‍යාව විදින හැමතැනකම ඔබයි කියලා දන්නේ නැහැ. ඔව් මොනතර පුතුලි මම මේ වතුර ටික අරගෙන වුණාට දෙන්න. කියලා දැන් කතා කරනවා මිසක විසම නෑ මොන මොතරුද ඔයකෝ ඔයා නිත්‍ය දෘෂ්ටියක් කියන්නේ. එතකොට තමයි මේ විසම ලෝකේ සමෝහ හැසිරෙනවා කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ මම මේ ඇත්ත නොදන්නා කාලේ මම හිතියේ මෙතන කියලා දන්නවා. අම්මලා තාත්තලා බයින්නේ පොඩි ළමයි වැලි පොල් කට්ටට වැලි ටිකක් දාලා කෝටු වැලි ටිකක් දාලා අම්මේ සෙල්ලම්පත් ගිරාවක මොන බොරු සෙල්ලම්පත් වැලි පොඩ පස් කියලා කියන්නේ හාමුදුරේ දෙන්න හවෝ කියලා දෙනවා. මොකද මමත් පොඩි කාලේ අම්ම සෙල්ලම් කළා කියලා දන්න නිසා අම්මා දන්නවා මේකපත් නෙමෙයි කියලා. නමුත් අම්මයාගේ මනස තියෙන එතනම දැන් කරන්න ඕනේ ළමයට නොරිදෙන්නනේ. එහෙනම් ඉතින් සෙල්ලම්පත් කාලේ ඉඳ වෙනවා මිසක සෙල්ලම්පත් වැලි තියෙන්නේ කියලා හරියන්නේ නැහැ. ඒ වගේ පොඩි ළමයා වගේ මමත් සෙල්ලම් කළේ බඩු ගහන්න ඕනේ තමයි ඒ කාලේ. කියලා දන්නේ හින්දා ස්කන්ධ ටිකකට කෙලෙසිදලා කියන්නේ. ඉතින් ওই සෙල්ලම් ගෙදර කතාව තමයි අපිට තියෙන බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා කියලා දෙමෝපිය වැඩි හිටියෝ වගේ. අවිතාව වෙල සෙල්ලම්පත් වෙන කාලේ. ඉතින් අපි ඉහෙල්ලා මේ දුන්නාම මේ හරි වටිනවා භාග්‍යවතුන් වහන්සේ හොඳ සලුවිලා හොඳ සලුවක් කිව්වහම පින්නම් මොදන් කළේ බාරගන්න. ඉතින් අපිට වගේ වටිනා සලුවක් වෙනනේ. නමුත් අපේ ලෝකෙට හරි වටිනවා ඒක. අපිට දිනුතුම දෙනවා. ඉතින් අර ළමයා වැල්දෙල්ලම් වට්ටි කරගෙන අම්මා තාත්තා ගාවට ගියා වගේ සිටියක්. ඒක තමයි ඇත්ත කතාව. ඔබතුමිය කියන ටික ගොඩක් නෙමෙයි ඇත්තටම හරි. ඒ කියන්නේ අන්තිමටම ඇත්තටම දැනෙන්නට ඕනේ හැට පෙනෙන තියෙන මහ භූතතාව උපාදාය රූපයක් චිත්‍රයක් නම් අර මං කියන කනට ඇහෙන හැමදාම શબ્දයක් තමයි මම ওই හැමදාම කියන්නේ නොදන්නා භාෂාවකින් කෙනෙක් කතා කළොත් අපිට තේරෙනවද? තේරෙන්නේ. එහෙනම් හැමදාම කනට ඇහෙන શબ્දයක් ඇත්ත ඒක. ඊට පස්සේ ඒ શબ્දෙට තණ්හාව උපාදානය යෙදුණා කියන්නේ අපි ඒකට ඔය මට බයිනවා ඔය හොඳ කියනවා කියලා අපි ගන්නවා ඒ සත්‍ය. ගත්තාම එදා ඉඳලා අපි සත්‍ය දන්න හඳුනන මට්ටමටපත් වෙනවා. නමුත් වර්ණ රූපයක් ශබ්ද රූපයක් කියන මේ ටික ගත්තාම ලෝකයක් නෑ ඔකට. ඒක කෙලෙස් ටිකකින් අපි ලෝකයක් වුණාම මේක ඇත්තට මායාවක්. ශුන්‍යතාවය. ඒක තුල ශුන්‍යතාවයක් තියෙන හිස් බවක් තියෙන රික්තයක් තියෙන නිසා මේක අයින් කරන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ලෝකය අපි හිතපු ලෝකය උප්පත්ති වශයෙන් ගෙනාවු මේකේ තියෙනම එකක් වුණා නම් ඔක නිරුද්ධ කරන්න බෑ.
අවිද්‍යාවෙන් තණ්හාවෙන් නිර්මාණය කරපු පසුබිමක් නිසායි අයින් කරන්න පුළුවන්. මම මේ ලෝකේ කියන ටිකට ස්කන්ධ පටලලා ගන්න එපා. ස්කන්ධ ටික පෙර කර්මයන් හැදුණු භූමි හිස් ඉඩමනේ. මේ ඉඩමේ අම්මා තාත්තා දුව පුතා කියන රන්දිදී මුතුමෙක් තිබුණේ නැහැ. මම කතා කරන ලෝකේ කියන එකට පෙරේ නැහෙන සිද්ධියත් එක්කම ගන්න එපා. පෙරේ නැහෙන සිද්ධිය ඇතුලේ පුද්ගලීය සත්‍ය හම්බෙන සිද්ධිය. ඒ ටීවී එකේ පෙන්න රූපේ කියන සිද්ධිය නෙමෙයි. රූපේ කෙනෙක් හැටියට හම්බෙන සිද්ධිය. තයි ලෝකේ කියන්නේ. ඒ කියන්නේ ඔබ දරුවා නිසා සැප දුක් විඳින සිද්ධිය, ඔබ අම්මා තාත්තා නිසා සැප දුක් විඳින සිද්ධිය, ඔබ රණ්ඩේ මුතුමෙක් නිසා සැප දුක් විඳින සිද්ධියයි මම ලෝකේ කියන්නේ. ඔබ සැප දුක් විඳින එකේ නේ. ඒ ටික හැදෙන එක මගේ අම්මා මරුන් දුක විඳිනවා, මල දුක විඳිනවා, ඔබ විඳින්නේ නැහැ. චින්තන කෙරුවා. මම ඔක හඳුනා ගන්න ඕන නම් කියන්න ඕවා. මම හරි කියලා දී. තේරෙවිලක් වගේ. කියන්නේ අපේ අම්මාගේ වයස ගත්තාම ඔයගලන්ට ඕන හඳුනා ගන්න පුළුවන්. මගේ වයසයි අපේ අම්මගේ වයසයි දෙන්නගේ වයස එකයි. කියලා මම කියන්නේ. ඒ කියන්නේ අම්මගේ මගේ උපන් අවුරුද්දයි උපන් මාසේ උපන් දවසේ දෙකම එකයි. අපි දෙන්නම එක දවසේ ඉවරුනේ කියලා මම කියන්නේ. හරිද? ඒ වගේ දැනගේ ලෝකෙ කියන්නේ. ඇයි? කියන්නේ මාව බිහි කරන්න ඉස්සෙල්ලා අම්මා ගැහැණියක්. හරිද? නිකන් තාමාන්නේ. දරුවා උපන්නකම හින්දාමනේ එයා අම්මෙකුනේ. එතකොට මාව ඉපදුන හින්දාම නම් එයා අම්මා වුනේ. එයා අම්මා වෙච්ච හින්දාම නම් මම උපන්නේ. අපි දෙන්නගේ වයස තමයි. එතකොට ඔබ ද්‍රව්‍ය වලින් බලන්න ගියොත් ඔයගොල්ලෝ. ඒ කියන්නේ අපිට ගොඩක් ඉස්සෙල්ලා අම්මා ඉපදලා කියලා කියයි. ඒ ඔයගොල්ලෝ කෙලෙස් වශයෙන් ලෝකෙ ඇතුළට ගිහිල්ලා. ඒ ස්කන්ධයෙන් ඉපදීම නෙමෙයි මම කියන්නේ. ඇත්තටම ඔබේ අම්මගේ ඉපදීම උනේ ඔබ උපන්න දවසේ නෙමෙයි ඔබේ අම්මගේ. සමහරවිට ඔබගේ අයියාගේ අක්කගේ අම්මත් නෙමෙයි මම කියන්නේ. ඔබේ අම්මා. මගේ අම්මා ගැන මම කියන්නේ. මගේ අම්මා මට ඉස්සෙල්ලා හිටියා කියන එකක් මම පිළිගන්නේ නැහැ. මොකද අන්න ඒ වගේ දෙයක් මම මේ ලෝකේ කතා කරද්දී මම කතා කරන දර්ශනයක් ඇත්තට. කෙලෙස් නෙමෙයි බොරුවක් නෙමෙයි කිව්ව අපි දුක් විඳින්නේ. ඒ කියන්නේ මම මව්මල දුක විඳින්නේ එතන ඉඳලා. ඒ බඳතර කරේ කරලා. ඒට ඉස්සෙල්ලා හිටපු අම්මා කෙනෙකුට හෝ ඊට පස්සේ කෙනෙකුට නෙමෙයි මම විඳින්නේ. මව්මල දුක විඳින්නේ. නේද? සාමාන්‍යයෙන් කවුරුහරි වෙන කෙනෙක් ඇමරිකාවේ කෙනෙක් ඇඩොප්ට් කරනවා. එහෙනම් මේ අම්මට මොන වුණත් දන්නේ නැහැ. එතකොට කොහොම හරි ඇත්තටම ආනන්තරිය කුසලයේ වෙන්නේ තිකනේ. ඒක සමහරවිට මාව උපන්න ගමන් මම දන්නව නොදන්නව වෙන්න පුළුවන්. යා කොහේ හරි අම්මා ඉපදිලා. ඒක මම පස්සේ දන්නව හෝ නොදන්නව ඒක වෙන කතාවක්. ඒ අම්මත් මගේ දරුවෝ දැන් කොහෙද ඉන්නේ නැද්ද කියන එක දන්න නොදන්න එක වෙන එකක්. මාව උපන්න දවසේ අම්මා උනේ අම්මා ඉපදුණු ගමන් මම උපන්නා. උපන්න හැටිම අයින් කළා කියන්නේ නමුත් මට අනන්තරිය කුසලෙ වෙන්නේ මාව උපන්න වෙලාවේ අම්මා වෙච්ච අම්මට අම්මා මදුත් විතරයි. එතෙන්ට විතරම අනන්තරිය කුසලෙ වෙන්නේ. වෙන මම දන්නේ නැහැ කියන තැනක වෙන ගිහිල්ලා කෙනෙක් හිටියා කියන තැනකින් නෙමෙයි. වෙන කාවවත් නේද අම්මා අනන්තරිය මාව පස්සේ හදාවරගත්ත වෙන්න පුළුවන්. ඒ නගුවත් අනන්තරිය කුසලෙ වෙන්නේ. මම මේ අම්මා කියලා පහු කාලේ ඉන්ද්‍රිය පරිපාකන කියලා හඳුනන්නේ නැති වුණා. මරුවොත් අර එදා මට උපත්ති දුන්නු කෙනාව මම මොලක්කලේ වෙනවා. ඉතින් මම ඔය ටිකක් ඔක වටක්ලේ මම කතා කරන්නේ අන්න ඒ වගේ දර්ශනය බුදුදහම ඇත්තටම සූක්ෂම මනෝවිද්‍යාව. දුක නිවෙනවා කියන්නේ. අපි හැම වෙලාවෙම කෙනෙක් කායික විඳින දුක නෙමෙයි දුක. කෙලෙස් වශයෙන් විඳින දුකයි වැඩි. ඕගලන්ට කිව්වොත් අත්පය කෑලි කපන්නද ඔබේ එකම දරුවා දැන් ඕගොල්ලෝ ඉස්සරහ මරන්නද කියලා ඇහුවොත් ඕගලන්ගේ අත කපලා දාන්නද දරුවා මරන්නද කියලා ඇහුවොත් මොකද කැමතිද? අත කපලා දාන්න කියන්නේ කායික වේදනාවක් උහුලන්න පුළුවන් සමාජයට මානසික අසිද්ධිය උහුලන්න. කියන දෙන්නේ මනෝමයෙන් අපි බැඳීම වැඩි යන්නේ. නේද?
අම්මා කෙනෙකුට කිව්වොත් තමන්ගේ එකම දරුවා ඔගොල්ලෝ ඉස්සරහ දැන් මරන්නද නැත්නම් ඔබේ අත කපන්නද කියලා හෙව්වොත් අම්මා කෙනෙක් නේ මම කෙනෙක් මොකක්ද කියයි අත කපන්න කියනවා මිසක මොකද ඒ කායික වේදනාවට වඩා බලවත් මානසික වේදනාවක් කියන්නේ ඒක ඇඟට දැනෙන්නේ නැහැ නමුත් හිත රිදෙනවා ඊට වඩා හිතේ දෙන්නේ ඊට වඩා වැඩි ඒකයි මේ කෙලෙස් නැතිවීම හිතේ ඒ තරම් වැඩිමයි කියන්නේ ඒ තරම් දුක ඒකයි ගුරුවර භාතේ වැඩි බර වැඩි දුක අයින් කරන මේ කෙලෙස් අර කාලි මාතාවගේ තමයි මට මතක බුදුරජාණන් වහන්සේ ශරීර මේ මොගලන් මහරහතන් ශරීර මහරහතන් වහන්සේ දක්ෂිණ ගිරි විභාගයට මහා සංඝරත්නයක වඩිනකොට උදේ හිල්දාන් ලෑස්ති කළා ගම් දොර ගාව ගමට ඇතුළු දොරට ගාව පා දෝවනේ කරන්න ලෑස්ති කළා පාපින්න දේවල් ඊට පස්සේ කැන්ත කිලම්පස දානේ ඔක්කොම හදලා ඊට පස්සේ හරි මහරහතන් කියන අද්භූත ආශ්චර්ය කොහොමද මේ ගම්වාසී මේ ස්වාමීන් වහන්සේලා වඩිනවා කියලා දන්නේ ඒකට ඒ තරමයි කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ වෙසමුණි රජුගේ ඇවිල්ලා කිව්වා සරියුත් මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හෙට මේ දක්ෂිණ කිරි විභාගයට වඩිනවා දාන ලෑස්ති කරන්න කියලා උදේ ඒක අద్భుත ආශ්චර්ය වහිසක්කේ දේවුරුව පව කතා කරනවා නේද කිව්වහම ස්වාමීන් ඒක මොකක්ද ඒක නෙමෙයි ස්වාමීන් මේ අద్భుත ආශ්චර්ය මට හිටිය එකම එක ධර්මයේ මේ සිටු බහුල විශාල නොකල හොරකමකට මං ඉස්සරහ රාජපුරුෂයෝ කෑලි වලට කපලා ඒ දරුවව මැරුවා ඒ ස්වාමීන් මගේ හිතේ විරසක් උනේ නැහැ ඒකයි අద్భుත ඒකයි ආශ්චර්ය ඉතින් ඒ වගේ දර්ශනය පටාචාරාව වගේ අහිංසක කෙනෙකුගේ හිතේ දුක නිවුණු දර්ශනයක්. සාගෝත්මේ වගේ අම්මා කෙනෙක්ගේ හිතේ දුක නිවුණු දර්ශනයක් මේ. රජ්ජුමාලා වගේ අහිංසක අනුයර්ධින වැඩකාරයන්ගේ ජීවිත සූපපත්ති දර්ශනයක් මේ. මොකද අපේ දුක විතරක් නැති වෙන්නේ දුක නැති වෙනවා. ඉතින් මේ දර්ශනය හොද්දට ඉගෙන ගන්න ඕක විමුක්ති පරිපාචනීය ධම්ම කියලා ටිකක් තියෙනවා. අද මේ අහගත්තට ඕක කාලයක් යනකොට ඕකට හුද්ද ඔය දර්ශන මොහු කරනවා කෙනෙක්. මේ ඕක අතහරින්න එපා. ටික ඔය පස්සේ එන්න කාලයක් යනකොට පෙරපසු විශාල වෙනසක් ඕගොල්ලන්ට දැනේ. තාම ওই දර්ශනයට ලදුරුකමක්. විමුක්තිය පිණිස නුවණ මොහු කරනවා කෙනෙක් බාලකායක අනුක්‍රමයෙන් මොහු කරනවා වගේ මේ නුවණ ටික අනුක්‍රමයෙන් මොහු කරන බවක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ හැම වෙලාවෙම දන්නවා සිල් රැක්කක් දන්නවා මේ සිල් රැක්කේ හිත සමාධි කර ගන්නවා. කුමන හෝ තැනක කමඨහනක් වැඩුවා නම් වඩනවා නම් ඕගොල්ලෝ දන්නවා මොකද්ද මේ ස්කන්ධ ධාතු ආයතන ටිකේ ඇත්ත දකින්නම මේ ඔක්කොම කරන්නේ. ඇයි ඇත්ත දකින්න මේ පෙනෙන හැදෙට කෙලෙස් එකතු වෙන්නේ. ඇයි කෙලෙස් එකතු වෙන්නේ? මේ වගේ දුක් වටපිටාව උපදින්නේ. දුක්ඛ නිරෝධයයි ඉලක්කය. මේ භාවනා කරනවා කියලා කියන්නේම දුක්ඛ නිරෝධ ගාමන ප්‍රතිපදාව. මෙහෙම කරනකොට තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදෙන්නේ. කෙලෙස් නෙවෙන්නේ. ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා. ප්‍රධාන දුක නැති කරන්න කෙලෙස් නැති කරන්න කෙලෙස් නැති කරන්න ඇත්ත දකින්න ඕනේ. ඒ හින්දා ඇත්ත දකින්න තමයි හිත සමාධි කරන්නේ. හිත සමාධි කරන්න තමයි සීලයක පිළිපදින්නේ. සීලයක පිළිපදලා සමතකමට හිත වඩමින් ඇත්ත ඇති හැටි බලන සතිපට්ඨාන කායගත සතිය වඩනවා. රූපය ඇත්ත බලන්න රූපයට ඇති ඉදිරියට හම් වෙනකොට තණ්හා උපාදාන කියන ගති ටික ගෙවෙනකම නැති වෙලා සතර මහා ධාතු තුල ලෝකමවණ එක නැති වෙනවා. සතර මහා ධාතු තුල අද අපි කියන්නේ පඨවි ධාතු, ආපෝ තේජෝ වායු ධාතුව පරිහරණය කරනවා. අම්මා තාත්තා දුව පුතා කියන තැනකින් අපි සතර මහා ධාතු පරිහරණය කරනවා. මම කියන තැන. එතකොට අපි මම කියලා දැක්කට අපි අම්මා තාත්තා දුව පුතා කියලා දැක්කට සතර මහා ධාතුවම නිසා. ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා. හේතුන්ගෙන් හටගත් ධාතු විපරිණාම වෙනවා. එතකොට අපිට ඉන්නේ මොකක්ද කියලා? අම්මා මරුණා, දරුවා මරුණා, පුතා මරුණා කියලා. ධාතුන්ගේ විපරිණාමය අපිට ජරා මරණ දුක ගෙනත් දෙනවා කෙලෙස් නිසා.
අපි හොඳට බලන්න දැන් දරුවා කියන තැන ගන්නවා. කේස්ලොම් නියදත් හම්මස්නහර ඇට මිදුළු කියන මේ කොටස් ටික අයිති මොන ධාතුවටද? පඨවි ධාතුව. පඨවි කියනකොට බාහිර ගස් පස් ටිකක් ගල් ගෙඩියක් ගත්තාම තද ගතියක් තියෙන සත්‍ය පුද්ගලෙක් නොවන කේස්ලොම් නියදත් කියන ටිකත් සත්‍ය පුද්ගලනෝ තද ගතිය. පිට තෙම තරවලේ දහඩිය මේක තෙල් කඳුළු උරුම්පිට කියලා තොටු මුත්‍රා පද මිදුළු කියන කොටස් ටිකක් තියෙනවා ශරීරේ. ඒ ටික ඔක්කොම මොන ධාතුවද? ආපෝ. ලිංගක වැවක පොකුණක තියෙන ආපෝ ස්වභාවයෙන් මේ ස්වභාවය සමානයි. ඊට පස්සේ දවන දිරවන පැටවන ස්වභාවය නිසා කන බොන ආහාර පාන දිරවන ශරීරයේ පැවැත්මට අවශ්‍ය උෂ්ණත්වය සම්ප්‍රේත තේජෝ ධාතු ඊට පස්සේ ජරතා ඡේදෝ ධාතු මේ විදිහට තේජෝ කොටස් හතරක් තියෙනවා. බාහිර සිරු රස්නයෙන් එන ගිනි ගොඩකින් එන උෂ්ණයත් මේ උෂ්ණයත් සමානයි. ඊට පස්සේ වායු කොටස් ටිකක් තියෙනවා අපි දරුවා දෙන්න. ආස්වාස ප්‍රස්වාස වාතය, ඉක්කවෝකාරන වාතය, මල මුත්‍ර දාන කරන වාතය, ආහාර පාන කරන වාතය, කොටස් වාතය, ශරීරයේ ලේ ගමන් කරවන්න උදව් වෙන වාතය, අතපය හකුලුන් දිගරින් උදව් වෙන වාතය කියලා. එතකොට බාහිර ගස්වල හොලවමින් හමුන හොලකට අර හොලකට සමානයි. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය ටිකෙන් එකතු පවතිනවා හැදෙන්න පවතිනවා. දැන් ඒ ටිකට මම බලනවා දරුවා කියලා එහෙනම් මට පේනවා දරුවා කියලා. ඒ දිහා බැලුවා මම දරුවා කියලා දැන් මට පේනවා දරුවා කියලා. මම දරුවා කියලා බලන්නේ කම්ම චිත්ත ඍතු ආහාර කියන හතරෙන් හැදෙන සතර මහා ධාතු රූපේ තියෙන තැනක නා. මම බැලුවා කියලා ඒ රූපේ හැදෙන්න තිබුණ හේතු ටික එකක් හෝ නැති වූ රූපේ පවතින්නේ නැති වෙනවා. එතකොට මම අඬනවා වැළපෙනවා දරුවා ගන්නවා කියලා. එතකොට දැන් මම දරුවා මල දුක විඳින්නේ කම්ම චිත්ත ඍතු ආහාර හැදෙන සතර මහා ධාතු විපරිණාම වෙච්ච නිසා නෙමෙයි. මම හිතාගෙන ඉන්න දෙනු ලැබුණ නිසා. අනිත්‍ය වෙන බවම මට දුක ගෙනත් ඒක. මොකද අනිත්‍ය වෙන ධර්මතාවය තුළමයි මම ජීවත් වෙලා තියෙන්නේ. එතකොට සතර මහා ධාතුවේ අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ හදාගෙන සතර මහා ධාතුවේ තමන්ව හදාගෙන ජීවත් වෙන මේ මට්ටමට කියනවා කාම ලෝකය. සතර මහා ධාතුයෙන් තමන්ව දකින්නේ නැතුව දෙමව්පියෝ නෑදෑයෝ දකින්නේ නැතුව චිත්තජයසික ටිකකින් විතරක් තමන්ව නෑදෑයෝ දකින මට්ටමට කියනවා බ්‍රහ්මයෝ කියලා. නෑදෑයෝ නෑ. යහළු විතර දකින මට්ටමට කියනවා බ්‍රහ්මයෝ කියනවා. චිත්තජයසික ටිකේ තමන්ව දකින්නේ නැතුව තවසත්ත්‍ය පුද්ගලෙකුට දකින්නේ නැති ශුන්‍යතාවයකට කියනවා නිවන කියලා. නාම රූප දෙකෙන් මිදුනහම තමන්ව නොදකිනකොට ඒකට කියනවා ශුන්‍යත චේතන මුක්තිය. අනිත්‍ය චේතන මුක්තිය. ඉතින් අද මෙබඳු ඇත්තක් තියෙන තැනක සිද්ධියක් වෙන තැනක මේ කෙලෙසිය ඇත්ත කරුවව අපිට ඇත්ත වෙනවා. කෙලෙසියකට හදපු දේ අද අපේ ජීවිතේ වෙලා නේද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ ලෝකයේ තුල ප්‍රතාපවත් ඉන්න කමම යථාර්ථයට ආර්ය දර්ශනට ලැජ්ජාව. ඒ කියන්නේ චර මොඩද කියන එක තියෙනවා මේ ලෝකේ හොඳට ඉන්නවා කියන එක තුල තියෙනවා මොනතරම් මොඩද කියන එක තුල. ඒ කියන්නේ හොඳ දක්ෂයි හොඳ මේ ප්‍රතාපවත් කෙනෙකුට කියන තැනකින් මාන්නකින් ඉන්නකොට යථාර්ථය තියෙනවා එයා තුළ අවිද්‍යාව කොච්චර ගැඹුරුද මොනතරම් මොඩද කියන ටික තමයි එකෙන් තියෙන්නේ. ඒකයි ඉතින් යථාර්ථය දිගට හරි එහෙනම් අපි ස්වාමීනාතර දැන් ඉඳ දෙන්න ඕනේ. මේ මාව ආපහු අරගෙන ආවා. මම කිව්වා මට හවසට දැන් ඉවරයි කියලා. දැන් ඔය කතා කරපු දර්ශනේ තියාගන්න. මේ දර්ශනේ පැත්තකින් තියාගෙන ඔගොල්ලෝ ඊට පස්සේ බය නැතුව ඕන තැනකින් බණ අහන්න. භාවනා කරන්න ගතියුත් ගන්න. ඔගොල්ලෝ මේ දර්ශනේ තිබුණාම ඔගොල්ලෝ දැනගන්නට ඕනේ. සත්‍ය පුද්ගල භාවයෙන් හික්මෙන්ද ලෝකයක් කෙනෙක් කිව්වා ඒ තුල තියෙන අඩුපාඩු වලට තේරෙනවා.
එතකොට ඒකෙන් ගතියුතු ටික ගන්නවා. අතහැරි ටික අතහැරලා ඔයගොල්ලෝ දන්නවා. ඒක ඕන තැනකින් බලන්න ඕන භාවනාව කරන්න. හැබැයි එක තැනකට ඕන තැනකින් කිව්වට මේ වගේ ගැඹුරු දර්ශනයක් පෙන්වන්න පෙළදහම විකෘති කරන්න ඕනේ නැහැ. ධර්මයේ විකෘති කරන්න ඕනේ නැහැ. අවුරුදු දහස් ගානක් ආපු පෙළදහම තියෙනවා. ඒක තාම ජීවමානයි බුදුහාමුදුරුවෝගේ. ඉතින් Taman නිවන් දකින්නවා කියලා මොනවා හරි එකක් කරන්න එපා. ඉතින් අවුරුදු දහස් ගානක් ආපු පෙළදහම ආරක්ෂා කළ බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන තමනුත් මිදෙන ක්‍රමවේදයක් හොයාගන්න. ඉතින් අද දවසේදී අපි ඇත්තටම සිහිනුවන යොදා ගන්න නැතුව නිවන් දකින්න කියලා මොනවා හරි දෙයක් කරන්න ගියාම ඒ මොනවා හරි දෙයකින් තමන් මිදෙන්නේ නැහැ. අන්තිමට වෙන්නේ මේ ශාසනය විනාශ වෙන එක විතරයි. අද මුළු රටේ මුළු ලෝකෙම වසංගතයක් වගේ මේ අවුරුදු දහස් ගානක ඉඳන් ආපු පෙළදහම වැරදි කියලා අලුතෙන් හොයාගත්ත අර්ථයක් කියනවා කියන තැනකින් යනවා. නමුත් මේ හැම කෙනෙක්ම කතා කරන්නේ මොකද්ද? දුක තියෙනවා, දුකෙන් මිදෙන්න ක්‍රමයක් උගන්වනවා. කියන කොහොම කරන්නේ මේ උපනිෂ ජනමර දුක තියෙනවා. මට තියෙන මේ ධ්‍යානපත් වෙන දුක නැති වෙනවා. ඒ කියන්නේ දුක නැති කරන්න උත්තර හොයනවා කොහොමද? ඒකෙම තියනවා නේද? චතුරාර්ය සත්‍ය දන්නේ කිංගයි. දුක නැති කරන්න හදනවා කියනකොට මම කිව්වා මොකද්ද? එයා දුක ඇති වෙච්ච හේතුව දන්නේ නැති ඉන්නයි කියලා. බුදුහාමුදුරුවෝ දුක නැති කරන්න කොහොම පනවල තියෙන්නේ? මම උදේ මතක් කළා කෙනෙක් ඔබට මේ ජරා මරණ ශෝක වල දුක් දුන්නස් තියෙනවා. ඔබට දුක නැති කරන්න පුළුවන් මෙන්න මේ දර්ශනය. කියලා පැනෙව ගමම එයාට දුකක් තියෙනවා, දුක නැති කරන දර්ශනයකුත් තියෙනවා. ඒක දර්ශනයට අයිතිකාරයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැනෙන්නේ නැහැ කවුද දුක නැති කරන්න එක. බුදුරජාණන් වහන්සේ පැනෙවුවා දුක තියෙනවා, දුක ඇති කරන හේතුවක් තියෙනවා. මේ හේතුව නැති කරාම දුක නැති කරන්න හැකියි. චිත්තනේ. එතකොට දුක ඇත්ත වෙලා මම මතක් කළේ පූජ්‍යිත පයින් කෙනෙක් දුක නැති කරන් දෙහාට යන කෙනෙක් දෙන්න අතර වෙනස තියෙන්නේ නැහැ. අර්ථය එකයි. ක්‍රමවේද දෙක වෙනස් ඇති. දෙකම කරන්නේ දුකින් පලායන. දේවල් දුර්වල දුවදරුවන්ගේ කරදරෙන් හින්දා වහගිව්ව පූජ්‍යිත පයින් වෙලිවල දාගත්තය දුකින් පලායන්න ගත්ත ක්‍රමය. මෙයා කරදරෙන් හින්දා වනගත වුණා නැත්තම් දෙකකට වෙනවා. ඔක තමයි මෙයාගේ ක්‍රමය. දෙන්නම දුකෙන් පලායම මේක දුක අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකෙන් පලායමක් දුක අවබෝධ කිරීමක්. දුක අවබෝධ කරගන්න දුක තියෙන දේ වාසිය කරන්න වෙනවා. දුකෙන් පලාගෙන ඉන්න බෑ මේ දුක ඇති උනේ මෙහෙම නේද කියලා බලන්න වෙනවා. මේ දුක නැති වෙනවා මේ විදිහට නේද කියලා. එයාට චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ කරගන්න වෙනවා. දුකෙන් පලාගෙන ඉන්න දුක අවබෝධ කරගන්න පුළුවන්. ඔබතුමාව අවබෝධ කරගන්න මට ඔබතුමා එන්නතර ඉන්න වෙනවා. නේද? මෙහා මොන වගේ කෙනෙක්ද හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියන්නේ කරන්නේ මොනවද කියලා බලන්න නම් මෙයාගෙන් හැංගිලා පැත්තකට වෙලා ඉඳලා මම මෙයාව අවබෝධ කරගන්න පුළුවන්. මෙයා මොන වගේ හැඟීමක් තියෙන මොන වගේ සිතින් කිරීමක් තියෙන කෙනෙක්ද කියන එක අවබෝධ කරගන්න නම් එයා ළඟින්ම ඉන්න වෙනවා. එහෙනම් මට දුක අවබෝධ කරගන්න නම් දුක කියන ළඟටම යන්න වෙනවා. කියන එකයි මම මතක් කරන්නේ. ඉතින් ඒ ටික බලලා වචනයකට රැවටෙන්නේ නැතුව කෙනෙක් කිව්වා ඒක සහේතුකද නැද්ද කියලා බලලා කොහොම හරි දීර්ඝ සංසාරික ඔබත්මත් ආවා මේ සතර ගමන නිවා කරගන්න මේ ජීවිතේ උත්සාහවත් වෙන්න කියන හැමදාම මේක මතක් කරනවා.